බුදුගුණ කඳට උපහාර පිදෙන මහා වෙසක් මංගල්‍ය 2020 අනුත්තර පින්කෙත නිවනට ආස්වාදන්නට අට අනුරෝග සෑම සත වෙත නොවේවා නව අනුව්‍යාධි කිසිවෙකු නොම පෙලාවා දෙසියද තුනක් අතුරුද දොස නොවේවා සෑම ලෙඩ නැති නිවන් සුව සත ලබාවා සාදු සාදු සාදු. උතුම් පුන් පොහේ දිනයන්හි මේ සදහැවත් කාරුණික උතුම් පින්වත් පිරිස තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේලාගේ අපරිත වන්නා වූ ඒ මහා ගුණස්කන්ධය සිහි කරලා ඒ තෙමඟුල සිහි වෙන මේ උතුම් මහා පුන් පොහේ දිනයන්හි බෞද්ධ ලෝකවාසී අපි හැමදෙනාටමත් මහ උතුම් මොහොතක් අවස්ථාවක් සියලු දෙනාටම උතුම් භක්තියෙන් යුතුව හිත පිරී යන මහා ප්‍රසාදයට පත්වෙන මහා නිදහස් මානසිකත්වයක් ඇති වෙන උත්තරීතර දවසක් දිනයක් වෙනවා. ඉතින් මේ උතුම් මහා බුද්ධ භූමිය මුල් කරලා මේ උතුම් මහා පොහොය දිනයන්හි හැම දිනාමත් එක්ව උතුම් මහා ඖෂධ මහා පූජාවක් උදෑසන පටන් සිදු කරගන්නට යෙදුණා. දහවල් භාගයේදී සහ සවස් භාගයේදී ඒ උතුම් මහා ඖෂධ පූජාවන් නොඅඩුව ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් මේ ඖෂධ පූජාව පිළිබඳව පොඩි විග්‍රහයන් විස්තරයන් ටිකක් අපි පොඩ්ඩක් කතා කරගන්න යෙදුනොත් කොහොමද මේක සාසනික වශයෙන් වැදගත් වෙන්නේ සහ මේ සාසනික වශයෙන් මේ වැපිරිල්ලේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙන විදිහ. ඉතින් මේ පිළිබඳව පොඩි විග්‍රහයක් විස්තරයක් කරගෙන අවබෝධයක් කරගන්නට ඒ වගේම මෙහි වටිනකම පිළිබඳව අපි පොඩ්ඩක් දැන හැඳින ගන්නට පොඩ්ඩක් ඒ ගැන ධම්ම අවබෝධයක් නගා ගන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ සත්වයාට මේ ලෝකෙට පහළ වෙන සත්වයාට මේ 89ක් රෝග 99ක් ව්‍යාධි 39ක් අසුද්ධාදික රැත්තා වූ ඒකාන්තයෙන්ම උරුමයි. ඉතින් ඒකාන්තයෙන් උරුම කර්ම වෙන්නා වූ ස්වභාවයකින් යුතුවයි අපි මේ ලෝකෙට පහළ වෙන්නේ. අපි සසර එනකොට මේ ලෝකයේ බොහොම කැමැත්තෙන් අල්ල බදාගෙන මේ ලෝකයේ කැමැත්තෙන් පවත්වන්නට මේ ලෝකයේ කැමැත්ත තුල සැරිසරන්නට අපි නගා ගන්න මානසිකත්වය නිසා අපි බොහොම නොඑක ආකාරයේ අපි අතින් වෙන ක්‍රියාවදන් සිටෙලි හින්දා නොඑක ආකාරයේ එකිනෙකනාට කරදර බාධක දුක් දෝසාන්තකාර වෙන අවඩ අසාධාරණ වෙන බොහෝ කටයුතු අපි නොදැන හෝ වේවා අපි අතින් වෙනවා. ඉතින් මේ සියලු දේ පිළිබඳව අපි පොඩ්ඩක් විග්‍රහ කරලා විස්තර කරලා දැනගත්තොත් එහෙම ඉතින් මේ මේ ලෝකයක් විනාශ වෙලා ඒ වගේම ආභාසර ලෝකෙට යන සත්වයන් මේ ආභාසර ලෝකයෙන් පස්සේ එක්තරා වූ පළ දැහැම් මට්ටම. ඉතින් මේ කායිකත්වයේ පේන මට්ටමක් නෙවෙයි සූක්ෂම කායිකත්වයක්. ස්වයං ප්‍රභා ආලෝකයෙන් යුතුව ඉන්නා වූ ඒ සත්වයන්ට ඉතින් මේ ලෝකේ රාග ద్వේෂ මෝහ එහෙම නැතිනම් ලෝභ දේශ මෝහ ක්‍රියාවදන් සිතුවිලි ඇති කරන්න බැරි වෙන්න මේ ලෝකයේ සියලු ආකාරයේ විනාශ වෙනවා. විනාශ වෙනකොට ඒ සත්වයන් ඇදෙනවා ඉහළ පැත්තට. එහෙම නැතිනම් ඔය ආවසර කියන ලෝකයේ පැත්තට ඇදෙනවා මේ අලෝභය සමෝහ හිත නිසා. හැබැයි ඒ හේතුව මේ ලෝකේ කිසි දෙයක් කැමැත්තට අනුකූලව තියන්න පවත්වන්නට හෝ කැමැත්තට අනුකූලව පවත්වා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් මේ නිසා ඊ වගේම නිකම්ම නිතැතින්ම අලෝභය සමෝහ හීම හේතුවෙන් ඊ වගේ නිදහස් මානසිකත්වයේ ඇති වෙලා කායිකත්වයක් නැහැ මේ ලෝකයක් නැහැ සියලු දේවල් ටික විනාශ වෙලා නැති නිසා මේ ආභාසර ලෝක තලයට ඇදෙන සත්වයන් මේ ආභාසර ලෝකයේ තුල එක්තරා වූ ස්වයං ප්‍රභා ආලෝකයෙන් යුතුව සැරිසරනවා. මේ ආවේනික ආලෝකය සමහර වෙලාවට මේ මනුස්ස ඇහැකටවත් එහෙම පේන එකක් නෙවෙයි. මේ කිරණ මණ්ඩලයෙන් තිබෙන්නා වූ ඒ ආලෝක ශක්තියක්. ඉතින් මේ ආලෝකයෙන් සැරිසරන්නා වූ ඒ සත්වයන්ට නැවත මේ ලෝකේ හට ගන්නකොට එක්තරා වූ ගඳ සුවඳ මට්ටමක් ඇති වෙනවා. මේ ලෝකයේ හට ගන්නකොට මේ ඇතිවෙන්නා වූ ඒ යොදේ වගේ වන්නා වූ ඒ පළමු ලෝකයේ හට ගන්න මොහොතේ ඉතින් මේකත් එක්ක පොඩි ඇලීමක් බැඳීමක් මේකත් එක්ක පොඩි වටිනකමක් ඇති වෙනකොට එන්ටෙන්ට හිත පොඩ්ඩක් බර වෙනවා.
හිත පොඩ්ඩක් ඒ කෙරෙහි ඇලෙනවා බැඳෙනවා. ටික ටිකට මේ මට්ටමේ ඉන්න බැරුවේ කායිකත්වයේ ඝනකම් වෙලා. එහෙම නැතිනම් එන්ටෙන්ට මේ අල්ල බදා ගන්න මානසිකත්වයේ නිසා එන්ටෙන්ට වැඩි කරනවා. වැඩි වෙන්න ඉහළ තල මට්ටම් වල ඉන්න බෑ. ඒ බර බීමත් එක්ක ටික ටික පහළට යදෙනවා. ඉතින් ඕකේදී ওই බ්‍රහ්ම තලයන් ටික පහු කරගෙන ওই දේව තලයන් ටික පහු කරගෙන එහෙම නැතිනම් මේ මනුස්ස තලය එහෙම නැතිනම් මේ සුගතියත් බැව් ඒ සංඛාර මූලිකත්වයත් පහු කරගෙන සමහර වෙලාවට එන්ටෙන්ට මේ බර වීම පහළ පැත්තටම ඇදෙනවා. මේ යන අතරතුර බොහෝ වෙලාවට මේ අවස්ථාවන් වල සමහර විට කොහේ හරි මේ ඇලෙන බැඳෙන ස්වභාවයේ මානසිකත්වයේ නිසා බොහෝමයක් පිරිස් කටයුතු ක්‍රියාවදන් සිතුවිලි තමුන්ගේ කැමැත්ත පවත්වන්නට එහෙම නැත්නම් මේ ලෝකයේ තුල එල්බ ගන්න මානසිකත්වය එහෙම නැත්නම් මේ ලෝකයේ වටිනකම් දීලා ඇති කරගන්න මානසිකත්වය නිසා සමහර වෙලාවට මේ මමත්වයේ මුල් වෙලා මේ මමත්වයට අනුකූලව කටයුතු කරලා මමත්වයේ දැඩි කරගෙන එන්ටෙන්ට මේකත් එක්ක ඝන කයකට එහෙම නැත්නම් මේ ඝන මට්ටමකට අවශ්‍ය පරිසරයක් කායිකත්වයක් සකස ගන්නවා. ඉතින් මේ සසර එන ගමන අතරතුර මේ වගේම තමයි මේ කායිකත්වයත් එක්කම මේ ඇහැ කන දිව නාසය මන ශරීරය ආදී කොට ඇත්තා මේ පංචින්ද්‍රිය සංඛ්‍යාත ලෝකෙම මේකත් එක්ක හට ගන්නවා. අභ්‍යන්තරයේ තුල මේ රූප වේදනා සංඥා සංඛාරයන්ගෙන් හිවි විඥානයේ ක්‍රියාත්මක වීමට භෞතිකව හට ගන්නා වූ මේ කය එහෙම නැත්නම් මේ කාම ගුණිකත්වයෙන් හට ගන්නා වූ මේ කයේ ස්වභාවය තමයි මේ කාම ගුණිකත්වයට නැඹුරුව කටයුතු කරන එක. ඇහෙන් හැම වෙලාවකම ඊ වගේම මොන හරි රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, නාසයෙන් ගඳ සුවඳට, ඊ වගේම කටින් ගිව්හා කරගන්න, ශරීරයේ ස්පර්ශයට මෙන්න මේ වගේ මහා ඌනතාවයකින් අපේ මානසිකත්වයට උඩ හදාගත්ත ඒ කායිකත්වය නිසා මේ ඌනතාවයෙන් පෙලිච්ච කයක් හදාගෙන මහා ඝන කයක් හදාගෙන අපි මේ ලෝකේ සැරිසරන්න කටයුතු කරනවා. ඉතින් මේ ඝන කය හදාගත්තම මේකට මේ මානසිකත්වය තුල හටගත්තා වූ දේට අනුකූලව මේ ඌන ශරීරයේ මේ ස්නායු පද්ධති මේ කායිකත්වය හැදුනා වගේම මේ ඌනතාවය පූර්ණේ කරගන්න අදාළ ශක්තිය තියෙන්නේ බාහිර ලෝකේ. බාහිර ලෝකෙට විහිදිච්ච ශක්තියින් වලින් තමයි මේ බාහිර ලෝකයේ සැකසিলা හැදිලා තියෙන්නේ. අපේ තිබුණ යහ ගුණ දේවල් ටික අපේ තියෙන හොඳ ගති ටික සමහර වෙලාවට මේ මුල් ආභාෂ ලෝකයේ ඉඳන් එන්නා වූ කාලය තුල ඒ සත්‍යත්වයේ තුල තිබුණේ දස අකුසලයන්ගෙන් තොරව කටයුතු කරන මානසිකත්වයක්. දස අකුසලයන්ගෙන් තොරව කටයුතු කරන මානසිකත්වයක්. ඉතින් මේ දස අකුසලයන් මේක ඇවිල්ලා ලෞකික දහම තුලනේ තියෙන උපරිම මට්ටම. ඉතින් මේ දස අකුසලයන්ගෙන් තොරව කටයුතු කරන්නා වූ ඒ උතුම් මහා මානසිකත්වයකින් යුතුව හිටියා වූ පිරිසක් තමයි මේ ලෝකයේ කෙරෙහි ඇලෙන බැඳෙන ස්වභාවයේ මානසිකත්වය නිසා ටික ටික ඒක වැඩි කරගෙන බලවත් කරගෙන එන්ටෙන්ට ඒ දස අකුසල් මට්ටමටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ බොහෝමයක් මේ දස අකුසල් එහෙම නැතිනම් ඒ කටයුතු වල ක්‍රියන්ට එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම කෙනෙකුට හිංගි හිංසා අපවාද උපවාද වෙන වැඩ ඒ වගේම තව කෙනෙකුට අපහසුතාවයටපත් වෙන වැඩ මෙන්න මෙවැනි දේවල් ඒ සමාජය තුල ඒ කාලය තුල ඒ පිරිස අතර සිදු වුණේ නැහැ. මොකද එහෙම දෙයක් ගන්න මානසිකත්වයක් ඒ කාලය තුල හැදිලා නැහැ. ඉතින් මේ කාලය තුල එහෙම රෝග ආදිකට ඇත්තා වූ එවැනි දේවල් ඒ කායිකත්ව වලට එන්න පරිසරයකුත් තිබිලා නැහැ. ඉතින් හැබැයි කෙමෙන් මේ ලෝකයේ කෙරෙහි ඇලෙන මානසිකත්වය නිසා බැඳෙන මානසිකත්වය නිසා ඒ ටික මේකත් එක්ක කටයුතු කරන මානසිකත්වය නිසා එන්ටෙන්ට මේ මානසිකත්වයේ ඝන වෙලා මේ මානසිකත්වයේ ලෝකෙට ඇලවෙන ස්වභාවයේ එහෙම නැත්නම් මේ ලෝකේ අල්ල බදාගෙන ලෝකේ එල්බ ගන්න ස්වභාවයේ මානසිකත්වයෙන් යුතුව කටයුතු කරපු නිසා එන්ටෙන්ට මොකද කරගත්තේ සමහර වෙලාවට තව කෙනෙකුට අවැඩ වෙන හිංගි වෙන හිංසා වෙන අපහසුතාවයටපත් වෙන මේ දස අකුසල් වැඩ කරන්ට ඒ මානසිකත්වයේ පෙළඹුණා. මේ පෙළඹීමත් එක්ක තමයි මේ ලෝකෙට වරද එහෙම නැත්නම් මේ වැරද්දක් ඇදිලා එන්නේ. එහෙම නැතිනම් ඒ දස අකුසලයන් තුල වරද කියන එකේ තේරුම අදහස බොහෝ දුරට එන්නේ මේ වැරෙන් ඇදී සිටිනවා වගේ වැඩක්. ඒ කෙරෙහි වැරෙන් වීරියෙන් ඒ කෙරෙහි වැර වීරියෙන් ඇදිලා හිටිනවා. ඉතින් මේ ලෝකයේ දස අකුසල් කරන මට්ටමේ මානසිකත්වයට එහෙම නැත්නම් ලෝකයේ එල්බ ගන්න මානසිකත්වයට ඇදී හිටීම හේතුවෙන්
ඒ නැත්තම් ඒක පවත්වා ගැනීමේ හේතුවෙන් සමහර වෙලාවට මේ ශක්තියත් එක්ක ඊළඟට අපි නගා ගන්න උතුජ රූප කලාප වශයෙන් එහෙම නැතිනම් ඊළඟට ඒ කායිකත්වයට සැකසෙන ශක්ති ලෝකෙට විහිදෙනවා. ඉතින් මේ අයහපත් ගති අපේ මානසිකත්වයට ඇති වෙනකොට අපි තුල තිබ්බ යහපත් හොඳ සුගුණ ගති අපේ තුලින් ඈත් වෙලා මේ ලෝකෙට එළියට යවෙනවා. නරක දේවල් අපේ හිතට එනකොට අපේ හොඳ ටික යට වෙනවා අයින් වෙනවා ඈත් වෙනවා වගේ. ඉතින් ඒව නිසා ඒ අපේ මානසිකත්වයට ඒ දස අකුසල් කටයුතු අපේ මානසිකත්වයට එනකොට අපේ දස කුසල් යහගුණ මානසිකත්වය අපි තුලින් ඈතට යනවා අයින් වෙනවා. ඉතින් අපෙන් මේ එළියට යන්නා වූ ශක්තිය මේකට කියනවා දුරස් වෙනවා දුරට අස් වෙනවා කියලා. අපෙන් මේ දුරස් වෙන ශක්තිය හැබැයි මේ ලෝකේ කොහේ හරි පිහිටනවා. මේ ලෝකේ බොහෝ දුර කොහේ හරි පිහිටනවා. ඉතින් ඒ ශක්තියට අනුකූලව අපි මේ බාහිර ලෝකය අපිට බිහි වෙනවා. අපි දන්නවා අපේ මානසිකත්වයට අනුකූලවම මොකක් හරි අදහසක් පෙරදැරි වෙලා එනකොට මේ කෙරෙහි අපි ඇලෙන බැඳෙන ස්වභාවයේ මානසිකත්වයක් ඇති කරගත්තොත් එහෙම නැත්නම් මේකේ එල්බ ගන්න ලෝභ ස්වභාවයේ මානසිකත්වයක් ඇති කරගත්තොත් ඒ ලෝභ මානසිකත්වයත් එක්ක ඒ කෙරෙහි අපේ උතුජ රූප කලාව වශයෙන් ධම්ම වශයෙන් එළියට එක්තරා වූ ශක්තියක් නැගෙනවා. එකක් මේ ඇහැ හැදෙන්න එහෙම නැතිනම් ඒ රූපය එහෙම නැත්නම් ඒ බලාපොරොත්තුව ඒ ආසාවට අනුකූලව ඒ ආසාව භුක්ති විඳින්න අවශ්‍ය කායිකත්වයක් හැදෙන්න හේතු ප්‍රත්‍ය පරිසරයන් සැකසෙනවා. එහෙම නැත්නම් ඒ ගතිය ඒ ඌනතාවය ඒ ගතිය භුක්ති විඳින්න අවශ්‍ය කෙරෙන්නා වූ එක්තරා වූ කායිකත්වයක් මේ තුලින් හට ගන්නවා. ඒ වගේම තමයි මේ කායිකත්වය හට ගන්නවත් එක්කම ඒක තුල මානසිකත්වයේ තව එන්ට බලවත් වෙන්න මොකද වෙන්නේ? ඒ කාම ගුණිකත්වය අපි තුල වැඩෙන්න වැඩි වෙන්න. අපි කාම ගුණිකත්වය අපි තුලින් නැගෙන්න තව බලවත් ශක්තියක් ඒකත් එක්කම එන්ට වැඩි වෙනවා බලවත් වෙනවා. එහෙම නැත්නම් ජව නැගෙනවා ජවන නැගෙනවා. ඉතින් මේ වගේ මේ ශක්තිය අපේ මානසිකත්වය තුල හට ගන්නවා වගේම මේකත් එක්ක අපේ ඇහැ මෙතන හැදෙනකොට අපි බලාපොරොත්තුනේ රූපය අපි විඳින්න ඒකට අවශ්‍ය පරිසරය මේ ලෝකේ බාහිර කොහේ හරි හට ගන්නවා. අපි කායිකත්වය තුල මේක හට ගන්නවා වගේම බාහිර ලෝකේ බාහිර හට ගන්නවා මේ ඇහැට බලන්න තියෙන ආසාව එහෙම නැත්නම් ඒ තිබෙනා වූ රූපය රුප්පණේ වෙච්ච දේ. මේකේ විනාම්‍යතාවයට අනුකූලව රුප්පණේ වුණා වගේ. එහෙම නැතිනම් මේ අපේ මීට අනුකූලව මේ කායිකත්වය හැදෙනවද අති කම්ම භව උප්පති භව විදියට. එහෙම නැතිනම් මේ භව ශක්තිය හැදෙනවත් එක්කම බාහිර ලෝකේ මේ ඇහැට බලන්න ආසා තියෙන රූප ටික හැදෙන්න ඕනේ. ඉතින් අපේ මේ යහගුණ ශක්තිය අපි තුලින් ඈතට යනකොට සමහර වෙලාවට අපේ අයහපත් ගතිය අපේ මානසිකත්වය තුළට නැගෙනකොට එනකොට අපේ තියෙන යහගුණ ශක්තිය යහපත අපෙන් බාහිරට යවෙනවා එළියට යවෙනවා. ඒක ගිහලා බාහිර පිහිටනවා. ඉතින් අපි මේ බාහිරව පිහිටන්නා වූ දේ ශක්තිය සමහර වෙලාවට අපේ මේ කායිකත්වයේ මොනවා හරි දුබල වී වුණ අවස්ථාවක මේ මානසිකත්වයේ එහෙම නැතිනම් ඒ මානසිකත්වය තුළ අපේ කායිකත්වයේ දුබල වුණ අවස්ථාවක මේ දුබල අවස්ථාව මගහරින්න නම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? අර දුරට අස් වෙලා ගිය අපෙන් ඈතට ගිය ශක්තිය අපි තුළට කිඳා බස්සගත යුතුයි. මේක ඌ කලේ කර්ම විශේෂ සහ ධර්ම විශේෂට ආවේනික දෙයක්. මේක මේ ශ්‍රාවක ගෝචරත්වයක් නැහැ. මේක තියෙන්නේ බුදු පියාණන් වහන්සේලා ඇතුළු ඍෂිවරු වගේ මහා ඍෂිවරු වගේ එක්තරා වූ මහා අදි සමාධි වලට සමාපatti වලට සමවදින්න පුළුවන් අයට මේ ද්‍රව්‍ය පදාර්ථ ඥානය, ඒ වගේ මේ ගහකොළවල වෙන්නා වූ සිදුවීම් වෙන රටාව, ඒ වගේ අපෙන් බාහිරින් ලෝකෙට කොහොමද මේ ශක්තිය යැවෙන රටාව, ඊට පස්සේ මේවා ක්‍රියාත්මක වෙන විදිහ මේක මහා විශාල ධර්මතාවයක්. විශාල ධර්මතාවයක්. මේ ධර්මතාවය අපේ මානසිකත්වයකට සාමාන්‍ය ගෝචර නැහැ. මේක බුදු පියාණන් වහන්සේ නමකට හෝ ඒහා සමාන එහෙම නැතිනම් ඒ වගේ විශේෂ වන්නා වූ මානසිකත්වයේ හැකි ඒ උත්තරීතර පිරිසකට තමයි ඒක දුර්ලභ. ඒ වගේම ද්‍රව්‍ය පදාර්ථ ඥානාදී වල ඇත්තා වූ හරි දුර්ලභ දේවල්. ඒක එහෙම පහළ වෙන්නේ නැහැ. මේ මානසිකත්වයට හිතා ගන්නවත් බෑ. එක වෙලාවක බුදු පියාණන් වහන්සේ ඇටේරියම කැලේකට ගිහිල් ඉවරලා මේ කැලේ තියෙන ඒ කැලෙන් කොළ මිටක් කඩලා මම අවබෝධ කරගත්ත ධර්මයේ මේ කැලේ විතර ඇති. හැබැයි මේ ලෝකෙට විහිදුවන කෙනෙකුට පරිසරය උදා කරලා දෙන මේ ධහම හරියට මේ කොළ ටික වගේ කියලා මේ කොළ කිහිපයක් අතට අරගෙන මිට මොලවලා දෙනවා. මෙච්චරයි ලෝකයේ සත්වයාට නිවන් දකින්න මේ පරිසරයක් උදා වෙන්න අවශ්‍ය කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මොකද අර ධර්ම විෂය අර කර්ම විෂය කොයිතරම් අතින්දියද කියනවා නම් ඒක ගෝචර වෙන්නේ ඒ හා සමාන වන්නා වූ බුදු පියාණන් වහන්සේ නමකට හා සමාන අභිඥා ශක්තියක් තිබෙන්නා වූ තව කෙනෙකුට.
ඉතින් මේක හති දුර්ලභ දෙයක් සහ මේක ඇහැට අපිට පේන දෙයක්වත් නෙවෙයි. නමුත් මේක මේ හා සමාන එක්තරා ක්‍රියාකාරී ක්‍රමවේදයකට වෙනවා කියලා එක බුදු පියාණන් වහන්සේලා සහ ඒ වගේම යෝගී ඊශ්වරු සහ ඒ වගේම සමහර අවස්ථාවන් වල විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මේ හේතුඵල ධම්ම න්‍යායන්ට අනුකූලව බලාගෙන යනකොට අපි මේ ලෝකේ එල්බ ගන්න ස්වභාවයේ මානසිකත්වයේ ඇති වෙනකොට අපෙන් බාහිරට එළියට විහිදෙන ශක්තිය තමයි බාහිර ගිහිල්ලා බොහෝ වෙලාවට මේ ගහකොළන් වශයෙන් වේවා මේ ඇහැට ප්‍රියමනාප රූපයක් විදිහට කනට අවශ්‍ය ශබ්දයක් විදිහට වේවා මොකක් හරි සත්ත්වයක් විදිහට ඒ සත්ත්වයට අනුකූලව ගති නිමිති ශක්ති නගාගත්ත අනුකූලව එක එක සත්ව කුල වලට අනුකූලව ඒ ගති අනුකූලව එක එක තත්වයන් පත් වෙන්න එය වෙනවා. ඉතින් මේ බාහිරට ගියා වූ ශක්තිය අපේ හොඳ ගුණය ග්‍රහාපල කියලා කියන්නේත් අපි මේ සසර එනකොට ග්‍රහ ලෝක කියලා කියන්නේත් සමහරට අපෙන් ගිය යහගුණ ශක්තිය එළියට ගිහිල්ලා තියෙන එක. ඉතින් මේ ශක්තිය අපේ ශාරීරිකත්වයට ඇද ගන්න ඕන නම් අපිට මොන හරි ග්‍රහ අපලයක් එනකොට අපි කරන්නේ මොකද්ද? ඒකට අදාළ මැණික් වර්ග තියෙනවා. මේ මැණික් වර්ග ඇවිල්ලා අපේ අතේ පළඳනකොට අර ග්‍රහ ශක්තියෙන් ඒ ග්‍රහ ලෝකෙන් විහිදෙන මොනවා හරි අපෙන් ඈතට ගිය ඒ සුද්ධ කිරණ මේ මැණික් ගල හරහා අපේ ශරීරයට සම්බන්ධ වෙනවා. නවරත්න මුදු ආදී කරත්තව දේවල් භාවිතා කරන්නේ මේ අපෙන් එළියට ගිය සුද්ධ ශක්තියක් අපේ ඇඟට සම්බන්ධ කරන්නා වූ වැඩපිළිවෙලක්. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ මානසිකත්වයේ තුලින් මේ ලෝකයේ තුල එල්බ ගන්නකොට අපෙන් බාහිරට ලෝකෙට විහිදෙච්ච අපේ හොඳ ටික අපේ ගුණ ටික අපේ යහ ගුණ ටික ඒ විහිදුනා වූ ඒ ගති ගුණ ටික අපි තුලට අද්ද ගන්න ඕනේ. අපි තුලට ලං කර ගන්න ඕනේ. අපි තුලට නගා ගන්න ඕනේ. එතකොට සමහර වෙලාවට තියෙනා වූ මේ අසනීප ස්වභාවයේ දේවල් වෙනස් වෙලා යන්න පුළුවන්. අපි දන්නවා මේ විපාක මූලිකත්වය එහෙම නැතිනම් මේක විපාක ශක්තියෙන් වේවා. ඒ වගේම අපි කර්ම ශක්තියෙන් යුතුව මේ ලෝකෙට කම්මදාය කම්මයෝනි කම්මබන්දු කියලා හොයින් හරි මේ කර්මේ නෑ වෙලා මුල් වෙලා අරමුණු වෙලා මේක සම්බන්ධ වෙලාමයි ඇදිලා බෙදලා මේ ලෝකෙට අපි සහ සම්බන්ධ වෙලා ඉන්නේ රැකිලා. මේ එන්නා වූ මේ කර්ම ශක්තියට අනුකූලව සැකසෙන්නා වූ එහෙම නැතිනම් අපි කරපු දේවල් වලට අනුකූලව උරුම කරගත්ත උරුම වෙච්ච කායිකත්වය විදිහට තමයි මේක අපි හදාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අපේ කැමැත්තට අනුකූලව පටිච්චසමුප්පන්න ධර්මතාවයට අනුකූලව අපි හදාගත්ත කායිකත්වයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි අපිට ඊළඟ එකෙදි පුළුවන් ඕන සතෙක් විදියට සත්ත්වය හදාගන්න. බලු සතෙක් වෙන්නත් පුළුවන්, හරක් සතෙක් වෙන්නත් පුළුවන්, සත්ත්ව කුල 84000කට පුළුවන්. ඒ පැත්තට යන්න පුළුවන්, නිරේගත වෙන්න පුළුවන්, දේව සත්ත්වයක් ලබා ගන්න පුළුවන්. එතනින් එහා තියෙන බ්‍රහ්මතලයකට යන්න පුළුවන්. එහෙම නැතිනම් මේ යථාබෝධ දැනගෙන මේකෙන් නිදහස් වෙලා, මේකෙන් අවබෝධයෙන් යුතු ප්‍රත්‍යක්ෂ කරගෙන, එහෙම නැත්නම් මේ කායිකත්වයන් නගන්න නැති මේ භවයේ උද්ධ කරන ගුණයට, ගතියට අපිටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි මෙන්නා මේ සසර මේ ලෝකයේ තුල මේ ලෝකේ ඇත්ත ස්වභාවය නොදැන කරපු කටයුතු ක්‍රියාවදන් සිටිලි නිසා මේ ලෝකේ අපි කැමැත්තෙන් අල්ල බදාගෙන සැරිසරන මානසිකත්වය නිසා ඇති කරගත්ත ශක්ති බාහිර ලෝකේ විහිදිලා තියෙනවා. හොඳ විදිහට නරක විදිහට මේ දෙපැත්ත විදිහටම බාහිර ලෝකේ විහිදෙනවා. හැබැයි මොනවා හරපේ කායිකත්වය තුළ ඌනතාවයක් හටගත්තා නම් මේ හටගත්ත ඌනතාවය පූර්ණ වෙන්න. මොකද මේ කායිකත්වය හටගත්තේ මේ කාම ගුණික කයකින්, ඒ සත්ත්වයෙන් පටිසම්පන්න ධර්මතාවයකින්, ඒ හදාගත්ත මේ කායිකත්වයේ තියෙන ඌනතාවයට මේ ඌනතාවය පූර්ණේ කරගන්න මොකද්ද අපිට කරන්න වෙන්නේ? බාහිර ලෝකෙට ගිය ශක්තිය නැවත වතාවක් අපි කායිකත්වයට දෙන්න ඕනේ. ඒ කිරණ ශක්තියකින් වේවා, එහෙම නැත්නම් ඖෂධ ශක්තියෙන් වේවා, මොකකින් හෝ වේවා අපේ මේ කයට අපෙන් එළියට ගිය බාහිරට ගිය ශක්තිය අපි තුලට දෙනකොට සමහර මේ කායිකත්වයේ තුලේ අඩුපාඩුව හරියනවා. සසර අපි එනකොට බොහෝමයක් මේ ලෝකේ අල්ල බදාගෙන සැරිසරන මානසිකත්වය, එහෙම නැත්නම් ඔකට කියනවා රාග හිත. සැරිසරන මානසිකත්වය. මේ සැරිසරන මානසිකත්ව රාග හිත පෙරදැරි කරලාමයි අපෙන් බොහෝමයක් දේවල් වෙලා තියෙන්නේ. මේ ලෝකේ කැමැත්තට අනුකූලව අල්ල බදාගෙන සැරිසරන මානසිකත්වය. ඉතින් ඒ වගේම තමයි මේ ඇලුන බැඳුන අපේ දේවල් අපේ කැමැත්තට අනුකූලව තියාගන්න යනකොට ඒක තියන්න බැරිකොට ඒකත් ඇතිවෙන්නා වූ මහා දෙවෙනි ඇසුර මෙහෙම නැතිනම් මේ දුකත් එක්ක නැගෙන මහා ද්වේෂ ශක්ති ගති නිසා අපි සමහර වෙලාවට මේ ලෝකෙට එකිනෙක ශක්ති විහිදවලා තියෙනවා, පතරවලා තියෙනවා, පීඨවලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ සියලු දේවල් වෙන්නේ මේ මෝහ මුලා ගතිය මේ ලෝකේ ඇත්ත නොදැන කරන ක්‍රියාවදන් සිතුවිලිින්දා. මේ ලෝකේ ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා. එහෙම නැත්නම් අපේ තියෙන මෝඩකම නිසා. සිංහලෙන් කියනවනම් අපිට කියන්න තියෙන්නේ මේකට අපේ තියෙන මෝඩකම, මේ ලෝකේ ඇත්ත දන්නේ නැතිකම. ලෝකයේ දැන උගත්කම නෙවෙයි. ඒක ඇවිල්ලා උගත්කම් ඒවා මේවා. හැබැයි මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දැන හැදිර ගන්න එක.
මේක ධර්මතාවය දැනගන්න එක. මේ හේතුඵල න්‍යාය දන්න එක. එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාදයේ ප්‍රතිහිත්‍ය සමුප්පාදේ වේවා මේක අවබෝධ කරගන්න එක. මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් වටහා ගන්න එක. මේක දන්නේ නැතුව මේ ලෝකේ ඇත්ත නොදැන කටයුතු කරපු නිසා තමයි මේ ලෝකේ ඇලෙන්න බැඳෙන්න වෙලෙන්න මේ ලෝකේ අල්ලබදාගෙන කටයුතු කරන්න අපි ක්‍රියාවදන් සිතුවිලි හසුරුවන්නේ. ගති නිමිති නගන්නේ, ශක්ති නගන්නේ. ඒ වගේ මෙන්න මේ වගේ කරන ක්‍රියාවදන් නිසා අපි විහිදෝපු ශක්තිය, අපි බාහිර ලෝකයේ විහිදන්නා වූ ශක්තිය අපි තුලට ඇද ගන්න ඕනේ. අපි තුළට ඒ බාහිරට ගිය අයහපත් ශක්තිය නෙවෙයි අපි බාහිරට විහිදපු යහපත් ගුණ ශක්තිය අපි තුළට ගන්නකොට අපේ තියෙන සමහර මොකද මේ අසනීප ස්වභාවයන් බොහොමයක් එන්නේ කර්මානුරූපීවමයි. කර්මානුරූපීවමයි ඇදිලා බැඳිලා එන්නේ මේ කායිකත්වයට. එන්නා වූ මේ කර්මානුරූපීව නැගෙන මේ ශක්තිය වෙනස් කරන්නට නම් අපිට මොකද කරන්න වෙන්නේ? ඒකට ප්‍රයෝග සම්පත්තියක් යොදන්න හැකියාවක් තියෙනවා මේ මානසිකත්වයේ. එහෙම නැත්නම් මනුස්ස තලවල මනුස්ස අත්බැව්වල ඉන්නා වූ කෙනෙකුට හැකියාවක් තියෙනවා. එහෙම නැතිනම් ඒ ප්‍රයෝග සම්පත්තිය යොදන් සංඛාර මූලිකත්වයේ ඉන්නා වූ කෙනෙකුට එක්තරා ප්‍රයෝග සම්පත්තියක් යොදලා මේ බාහිරට ගියා වූ බාහිරට විහිදුවා වූ ඒ ඔසුවක් වේවා ඖෂධයක් වේවා ඒ බාහිර ශක්තියෙන් සියලු දේවල් අපේ කායිකත්වයට ඇතුල් කර ගන්නකොට අපේ කායිකත්වය තුළට ගන්නකොට අර අසනීප ස්වභාවය එක්තරා මට්ටමක සමනය කර ගන්න පුළුවන් සමත කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි මේ ලෝකෙට විහිදුවපු ශක්තිය අපි හිතුවොත් එහෙම අපි හුස්මක් ගන්නෙ මොකක් නිසාද? මේ කායිකත්වයේ පවත්වන්න හුස්ම ගන්නෙ මොනවා නිසාද? මේ බාහිර ලෝකයේ තියෙන මේ ගස්වල සිදු කරන එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එහෙම නැත්නම් මේ බාහිර ගස් වලින් වැල් වලින් මේ සියලු ආකාරයෙන් විහිදවන ශක්තිය නිසා තමයි මේ ඔක්සිජන් වායුව එහෙම නැත්නම් අපිට හුස්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ජීව ශක්තිය නගා ගන්න පුළුවන්. මේ ජීවිතේ පවත්ව ගන්න පුළුවන් ශක්තිය නැගෙන්නේ. එතකොට අපි හුස්ම ගන්න ටිකටත් භාවිතා කරන්නේ මොනවද? මේ බාහිර ලෝකයේ තියෙන ගස් වැල් වලින් විහිදෙන ඒ කිරණ ශක්තිය. ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙනම් අපේ මේ කායිකත්වයේ වගේම අපේ කිරණ කයක් තියෙනවා. කිරණ ශක්තියෙන්. ඉතින් මේ ගස් වැල් වල තියෙනවා මේක විමාන කරගෙන විමාන දේවතා මණ්ඩල ඉන්නවා. මල් වලට, මුල් වලට, පොතු වලට, ඒ වගේම සුවඳට මේ සියලු දේට අරක්ගත්ත එක එක්තරා වූ මට්ටමක දේවතා විමන් තියෙනවා. මොකද අපි ඇහැට පේන්නේ මේ මෙගා පික්සල් 530ක ප්‍රමාණයක්. මේක අපිට පේන්නේ එක්තරා මට්ටමක්. අපි කනට ඇහෙන හර්ට් 20-24000 ප්‍රමාණයක්. මේ බල්ලෙක් බල්ලට ඇහෙන දේ බල්ලට දැනෙන දේ අපිට උන්ට තියෙන ඉව අපිට නැහැ. විපාකයක් විදිහට උන්ට එන්නා වූ ඒ ඉව මට්ටම් අපිට නැහැ. උට ඊට එහා ඇහෙනවා. ඌට එහා දැනෙනවා. මේක විපාක ශක්තියක්. හැබැයි අපේ ශක්තිය විපාකට අනුකූලව කොච්චරද? එක්තරා සීමා ප්‍රමාණයක්. හැබැයි අපිට එහා ගියේ එක්තරා වූ මහා ශක්ති කදම්බයන් මේ ලෝකයේ පවතිනවා. ඒකත් එක්ක බලද්දී අපි දැනෙන්නේ 100ට එකක් විතර. අනික 99ක් අපිට නොදැනෙන, නොපෙනෙන මහා විශේෂිත විශාල මහා පර්යායක්. ඉතින් ඒ නිසා මේ බාහිර ලෝකයේ තිබෙනා මේ ධර්ම ප්‍රදාංච ඥානයන්ට අනුකූලව ඒ ගෝචරයන් වන්නා වූ ඒ උත්තර ගුණ පූර්ණේ කරපු කෙනෙක් එහෙම නැත්නම් උත්තරීතර ගුණයක් තියෙන කෙනෙකුට එහෙම නැත්නම් මොනවා හරි ඒ සමාධි සමාපත්තියකට එහෙම නැත්නම් ඒ ඍෂිවරුන් වගේ කෙනෙකුට පුළුවන් හැකියාවක් තියෙනවා මේ ගහේ මොකද්ද මේ ශාකයේ තියෙන ඖෂධ ශක්තිය මේක එළියට ගියේ කොහොමද මේක දුන්නාන් පස්සේ අපේ ශරීරය තුල වෙනස් වෙන්නේ කොයි ටිකද මේකෙන් අනුකූලව අපි වෙනස් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වෙන්නේ කොහොමද මේක පිළිබඳව සර්ව සම්පූර්ණයෙන් තත්ත්වයරින් හැකියාවක් තියෙනවා එයාට විග්‍රහ කරන්න කොහොමද මේකෙන් මේ බාහිරට ගිය ශක්තිය පිළිබඳව එයාගේ හැකියාවන්ට අනුකූලව ඒ සමාධියට අනුකූලව නැගෙන විදිහට මේ ලෝකේ අපිට නොපෙනෙන පැත්ත එයාට ගෝචර වෙනවා මේ මානසිකත්වයට ධම්ම වශයෙන්. ඉතින් මෙන්න මේ වගේ අපෙන් බාහිරට අපේ ගිය ශක්තිය අපි තුලට ඇදලා ගන්නකොට අපේ සමහර වෙලාවට අපේ තියෙන මේ අසනීප ස්වභාවයන් වෙනස් වෙලා යන්න පුළුවන්. ඉතින් අපේ කායිකත්වයට එන අසනීප ස්වභාවයක් එනවා නම් මොන හේතුවකින් හෝ මේ කර්ම ශක්තියක් මුල් වෙලා එහෙම නැත්නම් අපේ තියෙන ජීව ශක්තිය එහෙම නැත්නම් අපේ තියෙන ඒ කායිකත්වයේ දුර්වල කරන්ට මොනවා හරි අපි කරපු ගියපු දෙයකින් විපාක ශක්තියක් විදිහට ඇදිලා එනවා. විපාක ශක්තිය විදිහට අපේ මානසිකත්වයට අපේ කායිකත්වයට අසනීප රෝග වශයෙන් ඇදිලා එනවා. මේ එන්නා වූ දේවල් මේ විපාක ශක්තිය හේතුවෙන් සමහරට මේකයි කැඩිලා යන්න පුළුවන්. මේකයි විනාශ වෙන්න පුළුවන්. මේ විනාශ වෙන්න තියෙන කය මේ ටික වෙනස් කරන්න මේ සංඛාර මූලිකත්වයේ ඉන්න manussත්වයට සමහර වෙලාව බෙහෙතක් හේතක් අරගෙන මේ මට්ටමට ඒක පාලනය කළා. මොකද හැම කෙනාගේම ඒ කායිකත්වයට අදාළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හැම කායිකත්වයකට ආවේනික වෙනවා. උරුම කර්ම වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු කරන්න අර වගේ මොනවා හරි බලයක් නැගිනවා නම් ඒ මට්ටම වෙනස් කරන්න සමහර වෙලාවට මේ බාහිර ලෝකෙට අපෙන් විහිදපු අපෙන් ගිය හොඳ
ශක්තිය, ගුණ ශක්තිය අපි අපේ තුළට කාවද්ද ගත්තම වෙනස් වෙලා යනවා එක්තරා මට්ටම් වලින්. ඉතින් මේ මට්ටම වෙනස් වෙලා සමහරට නිදුක් රෝගී සුවපත් භාවයක් අපිට ලැබුණොත් මේ නිදුක් රෝගී සුවපත් භාවය අපිට හේතු වෙන්නේ අවශ්‍ය වෙන්නේ මොකටද? කොයි වෙලේ හෝ මේ කය ඒකාන්තේ කැඩිලා යනවාමයි. මේ ලෝකෙට පහළ වුණා නම් ඒක වැහැරිලා වෙනසිලා වෙනස් වෙලා යන එක ඒකාන්තමයි. ඒ වගේම කොයි වෙලේ හෝ මේ කයට ආවේනික උරුම කර්ම විදිහට මේක නැහිලා යනවාමයි. මේ වෙනස් වෙලා මේ නැහිලා යන්නා මේ කායිකත්වය ඒ වගේම උරුම කරගෙන ඒ කායිකත්වය උරුම කරගෙන ඉන්න මිනිස්සයන්. ඉතින් මේකෙන් නිදහස් වෙලා මේකෙන් එක්තරා සමත මට්ටමක් ඇති කරගන්නේ තව මේ කය පවත්ව මේ ලෝකේ අල්ල බදාගෙන සැරිසරන වැඩ කරන නෙවෙයි බොහොමයක්. අපි කරගත යුත්තේ මේ අවස්ථාවේ මේ මොහොතේ මේ පරිසරය තුළ අපි කරගත යුත්තේ මේ ලෝකයේ මේ ඇත්ත දැනගෙන මේකේ ස්වභාවය අවබෝධ කරගෙන මේකේ නිදහස් වෙන වැඩපිළිවෙලට ප්‍රත්‍ය පරිසරයක් සකසලා දෙන්න. එහෙම නැත්නම් මේකට අදාළ මහා ප්‍රත්‍ය පරිසරයක් අපි සකස ගන්නට. ඉතින් ඒ වගේම තමයි මේ බුද්ධ ගුණයන් මහ මුල් කරලා අපි හැමදෙනාමත් එක්ව මේ මහ පුද පූජා උපහාරයන් සිදු කරනවා. ඉතින් මෙන්න මේක කොහොමද අපේ මේ දේවල් වලට බලපාන්නේ? කොහොමද අපේ මේ අසනීප ස්වභාවයන් වලට මේ භෞතික වශයෙන් කරන මේ පූජාවලින් ක්‍රමවේදය සැකසෙන්නේ? මේක මොකද හේතුඵලයේ ක්‍රමය කොහොමද වෙන්නේ? මේකෙන් කොහොමද අපිට බෙහෙත් හේත් ආදී ප්‍රත්‍ය වෙන්න පරිසරයන් සැකසෙන්නේ? එක්තරා බුදු පියාණන් වහන්සේට එනවා හිසේ කැක්කුමක්. උන්වහන්සේට එක්තරා හිසේ කැක්කුමක් එන වෙලාවක ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ හිසේ කැක්කුමෙන්ට හේතුව මොකක්ද කියලා. උන්වහන්සේ එක්තරා වූ කෙවිලි කුලයක ඉඳලා එහෙම නැත්නම් මාළු අල්ලන කුලයක ඉඳලා මේ මාළු අල්ලලා මහ ගොඩක් අහුවෙලා මුන් උඩ පැන මැරෙන එක සතුටක් විදිහට එදා දැකලා තියෙනවා. මේ සතුටක් විදිහට දැක්කා වූ දේ උන්වහන්සේට විපාක ශක්තියක් විදිහට ඇවිල්ලා තියෙනවා මේ ඔළුවේ කැක්කුම. උන්වහන්සේගේ හිසේ අමාරුවට හේතුව තමයි අර කෙවිලි කුලයේ ඉඳලා මාළුවෝ අර උඩ පැන මැරෙන එක. ඒක මහා සතුටින් ප්‍රසාදයෙන් යුතුව ඒක ගත්තා වූ අදහස විපාකයක් විදිහට උන්වහන්සේට ඇවිල්ලා තියෙන ඔළුවේ කැක්කුමක් විදිහට. ඒ වගේම උන්වහන්සේට කොන්දේ අමාරුවක් එනවා. මේ කොන්දේ අමාරුට උන්වහන්සේ කියන එක්තරා වූ කාලයක අතීතයේ එක්තරා වූ ඒ කාලයක මේ මල්ලවපුර සූරේක් වෙලා ඉඳලා කොන්ද කැඩෙන්න ගහපු එක විපාකයක් විදිහට උන්වහන්සේට එනවා කියලා මේ කොන්දේ අමාරුව. දැන් උන්වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ තත් අයුරින් දැකලා මුල මැද අග ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්ත උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ වගේ කර්ම ශක්ති නිසා මෙවැනි අසනීප විපාක ස්වභාවයක් මේ වගේ එනවයි කියලා. මෙච්චර අපිරින්ද පරතර ගුණ ඇත්තා වූ මහා පාරමිතා ගුණ පූර්ණේ කළා වූ උන්වහන්සේගේ ඒ ශ්‍රී දේහයටත් එවැනි විදිහට එනවා නම් මොනවා හරි අසනීප ස්වභාවය හෝ වේවා එවැනි දේවල් කර්ම ශක්ති වශයෙන් බලපානවා නම් අපි ගැන මොන කවර කතාවද? අපි ගැන මොන කවර කතාවද? අර යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලම විසි කරන් වගේ. අපි කොයිතරම් ආරක්ෂා විය යුතුද? එහෙමනම් මෙන්න මේ වැඩ කටයුතු වලින් අපි කොයිතරම් මේකෙන් අපි අවබෝධයක් කරගත යුතුද? කොයි විදිහට අපි මේ ලෝකයේ තුල කටයුතු කරන්න ඕනේද? සැරිසරන්න ඕනේද? මේකේ නිදහස් වෙන්න ඕනද කියලා. ඉතින් මෙන්න මේ වගේ අපි අවබෝධයක් කරගත්තොත් එහෙම අපේ කර්ම ශක්තියට අනුකූලව සමහරට ගියා අතීත ආත්ම නෙවෙයි මේ ආත්මේ මේ අපි මතක් කරගත්ත කාලය තුල එතෙක් මෙතෙක් මේ කාලය තුල කරගත්ත කරපු ටික විතරක් ආවොත් කොච්චර කොහොම තියෙයිද? ඒක වෙලාව මුගලන් හාමුදුරුවන්ට හොරු වගේ තලලා කුඩු කරලා දාලා උන්වහන්සේට අනන්තෙට්ටම් කරන්න. ඉතින් පළවෙනි වතාව වෙනවා, දෙවෙනි වතාව වෙනවා, තුන්වෙනි වතාව වෙනවා. තුන්වෙනි වතාවේ කර්ම ශක්තිය දැනගෙන ඒකට ඉඩපාඩු සලසලා දෙනවා. අම්මා තාත්තා එක්තරා වේ බිරිඳා කෙනෙකුගේ පෙරැත්තට අනුකූලව ඇට කුඩුවෙන් තලලා ගහලා මල්ලා දාපු එක විපාකයක් විදිහට එනවා. ආනන්තරී පාප කර්මයක්. අවිචි අප්‍රමාණ දුක් විඳලා ඇවිල්ලා අරිහත් ඵල පූර්ණේ කරත් ඒ මොහොතේ ඒ පරිසරයන් සැකසීලා උන්වහන්සේට එනවා. ඉතින් මේකට එන කට්ටිය කවුද පිරිස කවුද කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම එදා ඒ දේ දැකලා ඒ දේට මේ කරපු එක අහුණා නම් ඇටකට කුඩු කරනවා කියලා මානසිකත්ව අදහස් ගත්තා වූ කෙනා ඒ පිරිස තමයි අර විදියට එන්නේ. ඉතින් මේ තරම් ඒ සසර ගනුදෙනුවත් එක්ක ඒ ගත්ත අදහසට අනුකූලව ඇවිල්ලා ඒ සසර ගනුදෙනුවත් එක්ක පියවගන්නේ කොයි විදිහටද? අන්තිමේ අරිහතුන් වහන්සේ නමක්ව දිවිතුර කළා. ඒ අය මහානන්තරී පාප කර්මයක් බවටපත් කරගෙන ඒ වගේම මහ පහළට යනවා. අපි බැලුවොත් එහෙම අපේ අතින්
ඔය මොනවා හරි කරන වැඩ අනික් අයගේ වැඩ දේවල් ඒවා මේවා දැකලා අපි ගන්න ද්වේෂ අදහස් එක්ක අපි ගන්න සමහර මහා දැඩි අදහස් එක්ක කොයි තරම් විදිහට අපි මානසිකත්ව නගනවද? කොයි තරම් විදිහට ඒ ශක්ති කදම්බ මේ ලෝකෙට විහිදවනවද? කොයි තරම් විදිහට අපි මේ මානසිකත්වයේ එවැනි දේවල් වලට පොළඹවනවද? මේ නිසා අපි කොයි තරම් දේවල් සංකාර කරගන්නවද, එකතු කරගන්නවද? ඊට අනුකූලව පරිසරයන් ගමන් විලාසයන් අපි ඇති කරගන්නවද, හදා ගන්නවද? දැඩි විදිහට එහෙම අදහසක් මොනවා හරි ගත්තොත් එහෙම ඊකට අනුකූලව ශක්ති නැගෙනවා. මේ මානසිකත්වය කියන්නේ මේ සංඛාර මූලික මනුස්සයන් එහෙම නැත්නම් මේ සංඛාර මූලික මානසිකත්වය එහෙම නැත්නම් මේ අන්තිම සුගති අධ්‍යයව තලය මේ තලය තමයි මඟුල් තලය එහෙම නැත්නම් මඟුල් සක්වලේ තියෙන මඟුල් තලය මේ තලයෙන් තමයි අපි කරගන්න සංඛාර මූලිකත්වයට අනුකූලව නගන ශක්තියට අනුකූලව තමයි ඊළඟ එකේ තීරණය වෙන්නේ. ඊළඟ එකේ මොකಾದ සතා කියලා තීරණය වෙන්නේ. මේකෙදි අපි කරගන්න දේට අනුකූලව මේකෙදි ගහන හේතුවට අනුකූලව තමයි ඒකට ඵලය හම්බ වෙන්නේ. මේක ඇති කරගන්නව නම්‍යතාවයට අනුකූලව තමයි ඒකෙදි රුප්පණය හදාගන්නේ. ඉතින් ඒ නිසා මේක හදාගන්න පටිච්චසමුප්පාදය මොකද්ද? ඊට අනුකූලව තමයි ඒකේ ගතිය නිමිත්තට අනුකූලව උප්පත්තියට යන්නේ. ඉතින් ඒ නිසා මේ ගතිය නිමිත්ත උප්පත්තිය මොකද්ද කියලා හරියට දැන හැඳින ගන්න එක මේ බුදු පියාණන් වහන්සේ සියලු ආකාරයෙන් තත්ත්වයන් විග්‍රහ කරලා තියෙනවා. මේ අවබෝධය පසක් කරගත්තේ නැතිනම් ඉතින් මේ මානසිකත්වයේ මේ කායිකත්වයේ මේ නිදුක් රෝගී සුවපත් භාවයෙන් අපිට පොඩි කෙටි කාලයක් ඉන්න තියෙන මේකෙන් ඇති ජීවිතෙන් ඇති වැඩක් නැහැ. ඒකාන්තයෙන් මේ ලෝකෙට ආවනම් කොයි වෙලේ හරි මේ කයි කැඩිලා වැහැලා මැල්ලා යන එක ඒකාන්තමයි. මේක වෙනස් කරන්න පුළුවන් జగතේ මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඕනම જાතියක් පහළ වුණා නම් ඒ જાතිට උරුම කර්ම ආවේනික ස්වභාවය තමයි ඒක වෙනස් වෙලා නැති වෙලා කැඩිලා බිඳලා යන එක. අපි ඒකට කැමැත්තක් ඉච්ඡාව හටගත්තා නම් ඒක අපි කැමැත්තට අනුකූලව තියෙන්නේ නැතුව ඒකට අනුකූලව විපරිණාමයට ඒක වෙනස් වෙනකොට විපරිණාමයට පරිණාමය කියන්නේ ඒක හැදි හැදි යන එක වෙනස් වෙලා යන එක. ඒ නැත්නම් අපේ කැමැත්ත වෙනස් වෙනකොට අපිට විපරීත විදියට වෙනස් වෙන විපරිණාමය කියලා කියනවා. විපරීත විදියට වෙනස් වෙලා වැහැල්ල මැල්ල යන එක ඒකට ආවේනික උරුම කර්ම ස්වභාවය. මෙන්න මේ ස්වභාවයට ආවේනික දේ තමයි අපි වෙනස් කරන්න උත්සාහ කරන්නේ. අපි වෙනස් කරන්න අපි කැමැත්තට අනුකූල මේ ලෝකේ පවත්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ කායිකත්ව මේ වගේ මානසිකත්වය හදාගෙන මේ ලෝකෙට පහළ වෙලා ඉන්නා වූ අපිට එහෙම නැත්නම් මේ මනුසතාට එහෙම නැත්නම් මේ සත්ත්වයට එහෙම නැත්නම් ඒ ඉන්නා වූ නොඑක ආකාර සත්ත්වයේ ඉන්න අයට මේ අසනීප ස්වභාවයන් එනවා. ඒ වගේම තමයි මේ කායිකත්වයට ආවේනික උරුම කර්ම විදියට ප්‍රතිශක්තිකරණ ශක්තියකුත් ඊට සමානව සමගාමීව අපි නගාගත්ත යහගුණ ශක්තියට අනුකූලව නැගෙනවා. ඉතින් සමහර වෙලාවට අපි සසර එනකොට නොඑක ආකාරයේ සත්තුන්ට වේවා මිනිස්සුන්ට වේවා නොඑක ආකාරයේ හිංගි හිංසා කරන සත්තු මරණ එහෙම නැත්නම් ගහන කොටන තලන මරණ ඒ වගේ මහා නොගැලපෙන විදිහේ වැඩ කටයුතු කරගත්තා වූ මානසිකත්වයකින් යුතුව මේ ලෝකෙ තුල සැරිසරාගෙන කටයුතු කරා නම් එහෙම එක බමුණෙක් අහනවා යාග හෝම කරන බමුණන්ට බුදු පියාණන් වහන්සේ කියනවා බමුණ ඔබ කැමති තරම් සත්තු මරපන් කිසි ප්‍රශ්නයක් නැහැ බෙලු කපපන් හැබැයි උඹ යාග පවත්තපන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙහෙම කරන උඹට අකාලේ මැරෙන්න වෙනවා කැපි කැපි ජීවත් වෙන්න වෙනවා කෙටි කෙටි ජීවත් වෙනවා අකාලේ කොයි වෙලේ හොර කැපිලා කෙටිලා නැහිලා මැරිලා යන්න තමයි හැම මොහොතක හැම ජීවිතයක්ම බොහෝ වෙලාවට හැදිලා බැඳිලා එන්නේ. ඉතින් එහෙමනම් එවැනි ආකාරයෙන් යුතුව ජීවිතයක් කැපිලා කෙටිලා අකාලේ මැරෙන්න හෝ වේවා හේතු සැකසিলা එනවා නම් මොන වගේ වැඩ කටයුතු කරපු හේතුවෙන්ද සැකසিলা ඉන්නේ. අපි මේ සසර එනකොට අපේ කැමැත්ත මුල් කරගෙන වපුරපු වැපිරිල්ල හේතුඵල විදිහට අපිට ඇදිලා වැදිලා එන එක. ඒ කාලේ කර්මයට අනුකූල කරපු දේවල් වලට අනුකූලව උරුම වෙලා කර්ම වෙලා අපි කරේ ඇදිලා වැදිලා එන්නා වූ එම දේවල් තමයි බොහොමයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ශක්තිය වෙනස් කරන්නට නම් මේ ශක්තිය වෙනස් මට්ටමකට පත් කරන්නට නම් අපි මේ සියලු දේවල් කරලා තියෙන්නේ මොන හිතක් මුල් කරලාද? මොන දෙයක් පෙරදරි කරලාද? මේ ලෝකේ අල්ල බදා ගන්න මානසිකත්වයේ පෙරදරි කරලාමයි මුල් කරලාමයි. මේ ලෝකේ එහෙම නැත්නම් සැරිසරන මානසිකත්වයේ පෙරදරි කරලාමයි. එහෙම නැත්නම් මේ ලෝකේ එහෙම නැත්නම් ප්‍රාගහිත පෙරදරි වෙලා. මේ ලෝකේ සැරිසරන මානසිකත්වයේ පෙරදරි වෙලා තමයි අපි බොහොමයක් අපේ අතින් කාය කර්මයන් වෙලා තියෙන්නේ. මනෝ කර්මයන් වෙලා තියෙන්නේ. මේ වචී කර්මයන් අපේ අතින් වෙලා තියෙන්නේ සිද්ධ කරලා තියෙන්නේ. මේ කාය කර්ම මනෝ කර්ම වචී කර්ම සියලු ආකාරයෙන් සිදු කරලා තියෙන්නේ මේ ලෝකේ කැමැත්තෙන් අල්ල බදා ගන්න. එහෙම නැත්නම් මේ රාගහිත පෙරදරි කරලාමයි. මේ අපේ කැමැත්තට අනුකූලව පවත්තන්ට යන්නා උත්සාහ කරන්නා උදේ වෙනස් කිරීමේ හේතුවෙන් ඒවා දෙවෙනි ඇසුර ද්වේෂ ගති නිමිති කරගෙන ඇති කරගත්තා වූ නොයේ ක්‍රියාවදන් සිටුවිලි හින්දා තමයි මේ දෙවෙනි ඇසුරක් එහෙම නැත්නම් ද්වේෂ ගති ඇති කරගෙන නගාගත් ශක්තියට අනුකූලව තමයි සමහර වෙලාවට අපි මේ ගිනි අපායට යන්න ප්‍රත්‍ය පරිසරයන් සැකසෙන්නේ. අපි ගන්න නගන මේ සංඛාර මූලිකත්වයේ ඉන්න සත්ත්වයන් ගන්නා වූ මානසිකත්වයේ බලවත්කම කොච්චරද කියනවනම්
සමහර වෙලාවට මේ ගන්න අදහසක බලවත්කම දසදහසක් සක්වල ඉන්න සත්වයන්ට ඒ වගේම මේ මානසිකත්වයේ පඳු ගැහෙන්න හේතු හැදෙනවා. මේ මානසිකත්වයේ පඳු ගැහෙන්න හේතු හැදෙනවා. අපි ද්වේෂ අදහසක් ගත්තොත් එහෙම මේ ද්වේෂ අදහසට එක්ක හරියට අපි මේ ශක්ති ජෙනරේට් කරන ජෙනරේටර් ටවර් වගේ. අපි මේ ශක්ති නගන එක්තරා වූ ජෙනරේටර් වගේ. මොන ශක්තියද? මේ ලෝකේ කරකවන්න තරම්, මේ ලෝකේ වෙනස් කරන්න තරම්, මේ ලෝකයට වෙනසක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන මහා මානසිකත්වයක් හැකියාවක් තියෙන පිරිසක් තමයි මේ මනු සංඛාර මූලිකත්වයේ ඉන්න මේ මනුස්සත්වය. අපි නගන ශක්තිය කොච්චරද කියනවනම් දේවත් වල ඉන්න විපාක ශක්තිය, අනිත් සත්වත් වල ඉන්න විපාක ශක්තියෙන් මේ සංඛාර මූලිකත්වයේ මනුස්සත්වයේ තුලින් පුළුවන් මේ ලෝකය කැරකෙන වේගෙ හිටන් වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ ගහකොළවල වෙනස් වීම පවා වෙනස් කරන්න. ඉතින් ඒ නිසා මෙවැනි ශක්ති හැකියාවක් තියෙන මේ සංඛාර මූලිකත්වයේ ඉන්න පිරිස නගන ශක්තියට අනුකූල විපාක ශක්ති ගොඩ නැගෙනවා. යම් ආකාරයකින් යම් තාක් මහ ප්‍රසාද හිතක් පෙරදරි කළ ලෝකෙට මහ ගුණ ශක්තියක් යහපතක් විහිදවනවා නම් එහෙම ඒ යහ ගුණ ශක්තියක් විහිදවනවා නම් එහෙම ඊට අනුකූලව ඒ දසදහසක් වල ඉන්න මහා බොහෝ පිරිසගේ මානසිකත්වයට නැගෙන ඒ මහා ගුණ හිත ප්‍රසාද හිතට අනුකූලව ඒ අය මහා ප්‍රසාදයටපත් වෙනවා යහ ගුණයටපත් වෙන්න හේතු හැදෙනවා ඒ අනුකූලව මහා සිත මෙත යහපත විහිදෙනවා මෙවැනි මහා ප්‍රත්‍ය පරිසරයක් උදා වෙනවා. අපි ද්වේෂ අදහස පෙරදරි කරගත්තොත් හරියට මේ ද්වේෂ අදහස කොයි ආකාරයෙන් නගා ගන්නවද මේ ද්වේෂ අදහස නගා ගත්තා හා සමානව ඊට අනුකූලව නැගෙන කිරණ ශක්තිය ඒ දසදහසක් සක්වල ඉන්නා වූ පිරිසට සත්වයන්ට ඒ මානසිකත්වයේ පඳු ගැහෙන්න මානසිකත්වයේ ද්වේෂ බවටපත් වෙන්න මානසිකත්වයේ ඒ අයගේ පැත්තෙන් බර වෙන්න අපි මහා ශක්තියක් දුන්නා හා සමානයි. ඒ අයට මෙවැනි ශක්තියක් අපි මතු කරලා දුන්නොත් හදලා දුන්නොත් ඒ අයට එවැනි පරිසරයක් කරලා දුන්නොත් එහෙම ඒ සියලු දෙනාගේම ටික එකතු කරලා මේ අපි ශක්තිය විහිදපු නිසා එකතු කරලා ඒ ටික අපිට එනවා. හරියට එක වී ඇටයක් දාපුවම පඳුරු පිටින් කරල් වලින් අපිට එනවා වගේ. අපි එක ඇඟිල්ලක් එළියට දික් කරොත් අපිට ඇඟිලි 4ක් තියෙනවා වගේ. අපි එක ශක්තියක් එළියට කෙනෙකුට අයහපත් විදිහට ශක්තිය විහිදුවොත් ඒ වගේම තමයි ලෝකෙන් අපිට අයහපත් ශක්ති අර වගේ මහ විශාල ප්‍රමාණයක් අපිට එනවා. ඒ නිසා මේ ශක්තියේ මහ ප්‍රමාණයක් ඊම හේතුවෙන් භව ගානක් ආත්ම ගානක් මහා විපාක ශක්තිවල එහෙම නැත්නම් විපාක අත්බැව්වල ඒ වගේම සැරිසරන්ට ඒ වගේම එහෙම නැත්නම් දුගති ගති වෙන්න අවශ්‍ය ඒ මානසිකත්වයේ නගන්ට කෙරෙන්නා මහා ශක්තිය තමයි අපිට ඇදිලා බැඳිලා ඉන්නේ. අපිව හිර කරන්න, අපිව ඒ කෙරෙහි නැඹුරු කරන්න, අපි මේ පැත්තට නිදහස් මානසිකත්වය ඇති කරගන්න බැරි වෙන්න ඒ එන්නා වූ මහා ශක්ති කදම්බ. ඉතින් ඒ නිසා මේ වැනි බොහෝමයක් වටින් ගොඩින් අපිට ඇදිලා එනකොට මේ මානසිකත්වය නගන්න පුළුවන් වෙයිද? ඉතින් මෙන්න මේ මානසිකත්වයේ නගන්ට ප්‍රසාද හිතක් පෙරදරි කර ගන්නට නම් මේ මානසිකත්වයේ නගන්ට මේ මානසිකත්වය එහෙම නැත්නම් ප්‍රසාදයෙන් යුතුව පෙරදරි කරවන්නට නම් මීට ප්‍රතිවිරුද්ධ ශක්තියක් නගන්න ඕනේ. රාග හිත එහෙම නැත්නම් මේ ලෝකේ අල්ලවදා ගන්න හිත පෙරදරි කරලා අපි මේ ලෝකෙට ක්‍රියාවක් වදන සිතුවිල්ලක් විහිදුවා නම් මීට ප්‍රතිවිරුද්ධ ශක්තිය තියෙන්නේ කොහෙද? විතරාගී ගුණය තුල. ද්වේෂ හිතක් මුල් කරලා අපි අතින් ක්‍රියාවක් වදන සිටිවිල්ලක් අපි අතින් ක්‍රියාත්මක කරා නම් මීට ප්‍රතිවිරුද්ධ ශක්තිය තියෙන්නේ කොහෙද? විතරාගී ගුණය තුල, විත ද්වේෂී ගුණය තුල, විත දෝෂී ගුණය තුල. ඒ වගේ මේ ලෝකයේ මෝහ මුලා ගතිය නිසා ඊට ප්‍රතිවිරුද්ධ ශක්තියක් තියෙන්නේ කොහෙද? විත මෝහී ගුණය තුල. ඉතින් අපි අතින් ක්‍රියාවදන් සිටිලි මේ ලෝකයේ එල්බ ගන්නට ලෝභ ස්වභාවය මුල් කරගෙනමයි පෙරදරි කරගෙනමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ලෝභ හිතෙන් උනා නම් මීට ප්‍රතිවිරුද්ධ ශක්තිය තියෙන්නේ කොහෙද? අලෝභ හිත පෙරදරි කර ගන්න ඕනේ. ද්වේෂ හිතක් මුල් වෙලා උනා නම් අදේශ හිත පෙරදරි කර ගන්න ඕනේ. මෝහිත මුල් වෙලා උනා වූ දෙයට අමෝහිත පෙරදරි කර ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි කයින් උන දේවල් වල උනා නම් ඒ කයින් උන දේවල් වලට කාය කර්මයන් අපි අතින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි වාචිකත්වයෙන් උනා නම් එහෙම නැත්නම් මානසිකත්වයෙන් උනා නම් මනෝ කර්මයන් මුල් කර ගන්න ඕනේ. ඒ වගේම තමයි කටින් උනා නම් වචී කර්මයන් මුල් කර ගන්න ඕනේ. එහෙනම් රාග ద్వේෂ මෝහයෙන්, ලෝභ දේශයෙන් මෝහයෙන් උනා වූ ක්‍රියාවදන් සිතුවිලි ආදියට අපි මහා ප්‍රතිවිරුද්ධ ශක්තියක් ප්‍රතිකාරයක් කරනවා වගේ තමයි මීට ප්‍රතිවිරුද්ධ ශක්තියක් විහිදුවන එක. ඊට අනුකූලව අපි මොකද්ද කළ යුත්තේ? ඊට අනුකූලව මොනවද? විත රාගී ගුණ සිහි කරගෙන, විත දෝෂී ගුණ සිහි කරගෙන, විත මෝහී ගුණ සිහි කරගෙන, අලෝභ හිත පෙරදරි කරගෙන, අදේශ හිත පෙරදරි කරගෙන, අමෝහිත පෙරදරි කරගෙන, කාය කර්මයන් කරලා, මනෝ කර්මයන් කරලා, වචී කර්මයන් කරලා නගන ශක්තිය විහිදෙනකොට ඒ යමාර පාපාන්ධකාර දෝසාන්ධකාර එක්තරා මට්ටමකින් තුනී වෙලා යනවා, වෙනස් වෙලා යනවා.
යම් හේකින් හෝ මේ ලෝකයේ මේ යථාබෝධය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ මහා ගුණ දහම මේ ලෝකයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තොත් ඒ තැන් පටන් මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැගෙන්නේ. මේ පුණ්‍ය ගංගා කුසල ගංගා නැගුණොත් නැගෙනකොට අර කර්ම ශක්ති තුනී වෙනවා. කොයි විදියටද කියලා මේක බුදු පියාණන් වහන්සේ ක්‍රමයෙන් සඳහන් කරනවා. මහා ලුණු මිටක් අරගෙන පොල් කට්ටකට දිය කරොත් කොයිතරම් ලුණු රස දැනෙනවද? බොහොම හොඳට තදට දැනෙනවා. හැබැයි මේක මහා විලකට වගේ මහා විශාල දෙයකට දිය කරොත් එහෙම අපිට දැනෙන්නේ නැති මට්ටමට එනවා. මෙන්න මේ වගේ අපි කරා එන්න තියෙන කර්ම යෝග කර්ම ශක්ති තුනී කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් මීට ප්‍රතිපල ශක්තිය නගන මේ විතරාගි වීදෝසි වීත මොහේ ගුණ තුල කාය කර්ම මනෝ කර්ම වචී කර්ම විහිදුල කරන්නා වූ ශක්තිය නිසා ප්‍රයෝග සම්පත්තියකින් අපිට මේ සංඛාර මූලිකත්වයේ ඉන්න manussත්වයට එක්තරා මට්ටමක් වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ වෙනස් කර ගැනීම මේ කායික නිදුක් රෝගී සුවපත් භාවය එහෙම නැත්නම් මේ බාහිර ලෝකෙට විහිදපු ශක්තිය අපි තුලට ඇද ගන්නකොට මේ මට්ටම එක්තරා මට්ටමකින් වෙනස් වෙලා යනවා වෙනස් කරන්න පුළුවන්. ඒක මේ බාහිර කායිකත්වයට. හැබැයි මේ විපාක ශක්තිය, ඒ වගේ මේ කර්ම ශක්තිය, ඒ වගේම සමහර වෙලාවට අපි අතින් මේ වගේ නොඑක ආකාර එක එක්කෙනාට අපි අතින් අවඩසාධාරණ වෙලා තියෙනවා. එක එක ණයට අපි එන්නා මේ සසර අතර තුල නොඑක ආකාර ද්වේෂ ගති නිමිති ඇති කරගෙන අපි අතින් වෙලා තියෙනවා. අපි අතින් තුර එන්නා මේ ගනුදෙනුකාර බවතුන් එක එක ගනුදෙනු අපි අතින් හැදිලා තියෙනවා. මේ ගනුදෙනුකාර බවතුන් කවුරු වටාද ඉන්නේ? මේ අපි වටාම තමයි එන්නේ සැකසීලා බොහෝ වෙලාවට. ඉතින් අපි බැලුවොත් ඔය පේන පිරිස් නොඑක ආකාර සසර ගනුදෙනුවට ඇදිලා එනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ එනකොටම එදා රන් තැලියට උනා වූ ගනුදෙනුව කොච්චර ආවද දෙවිදත්තර. මහා අනන්තරීය පාප කර්ම දෙකක් කරගන්න ඒ මට්ටමට එනකන් ආවා. ඊට පස්සේ උන්වහන්සේ ළඟම වට රැඳි රැඳීමයි බොහෝමයක් මේ සසර ගමන තුල ආවේ. ඉතින් අපි වටා එන්නා වූ අපි වටා ඉන්නා වූ අපිට සහ සම්බන්ධ වන්නා වූ බොහෝමයක් පිරිස් කවුද බලන් ගියපොම්. අපේම සසර ගනුදෙනුකාර බවතුන් තමයි බොහෝ වෙලාවට. එක වෙලාවක බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒක තැනැත්තිය රොටියක් පූජා කළා මේ රොටියක් වගේ අරගෙන මේක අරගෙන ආයෙත් පාත්‍රයෙන් අරගෙන පිටිපස්සෙන් මහා කාශ්‍යප හාමුදුරන් වහන්සේට පූජා කරනවා. මං හැබැයි ඔබ වහන්සේට නෙමෙයි මේ රොටිය මේ හාමුදුරන් වහන්සේට කියලා. උන්වහන්සේ යොමු කළ බලනවා මොකද්ද මේ මෙච්චර කාලාන්තරයක් මෙවැනි දෙයක් මේ දස දාන පාරමිතාව පුරපු දාන පාරමිතාව පූර්ණ කරපු මට මේ හේතුව මොකද්ද උනේ? ඇයි මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. මේ සසරේන කල්ප කාලාන්තරය තුල ඒ තැනැත්තිය කිසියම් හෝ සසර ගනුදෙනුවකට බුදු පියාණන් වහන්සේ හා සහසම්බන්ධ වෙලා නැහැ. ඉතින් මේ නිසා මේ දේ ගන්න හේතුඵලය නැහැ. ලැබෙන්න හේතුවක් නැහැ. ඒකට අපි බැලුවොත් එහෙනම් අපිට සහසම්බන්ධ වෙන බොහෝමයක් පිරිස් කවුද මේ? අපේ සසර ගනුදෙනුකාර බවතුන්මයි. අපේ සසර ගනුදෙනු සඳහා සහසම්බන්ධ වුණ පිරිස්මයි මේ බොහෝ විට ඇදිලා බැඳිලා රැඳිලා අපිත් එක්ක කටයුතු කරන්න සම්බන්ධ වෙලා වෙන ළමයි වෙලා නාති වෙලා උදව් දෙමව්පියන් ඒ ආදුවට ඇත්තම මේ ගනුදෙනුකාර බවතුන් වැඩිපුරම ඉන්න පිරිස කොහෙට දෙන්නේ? වැඩිපුරම ලං වෙලා ඉන්නේ. ණය දෙන්න ණය ගන්න, පින් දෙන්න පින් ගන්න. ඕ මේ දෙකටම සහසම්බන්ධ වෙලා ළඟටම සහසම්බන්ධ වෙලා ඉනවා. ඉතින් මෙන්න මේ වගේ අපි සසර එනකොට වපුර වැපිරිලට අනුකූලව හේතුඵල ධර්මයට අනුකූලව මේ ලෝකේ සැරිසරන වැඩපිළිවෙලක් තමයි අපි අතින් වෙන්නේ. ඉතින් මේ தත්වයන් මේ මට්ටම මේක වෙනස් කරගන්න ක්‍රමවේදයේ තියෙනවා නම් මේ යථාබෝධයමයි. ඒ හැර වෙන කිසියම් හෝ දෙයක් නැහැ. අපි දන්නවා මේ මනුස්ස ජීවිතයේ වටිනකම අපිට තේරෙන්නේ මේ බණ දහම අවබෝධ වුණාන් පස්සේ. අනේ මේ අවුරුදු 60 70ක් ඉඳලා මේ කයි කැඩලා මැරිලා යන්න මේ ලෝකේ එල්බ ගන්න මේ ලෝකේ ලෙව කාලයන්ට මේ ලෝකේ ලොවල යන්න එන්නා වූ මේ පිරිස මොනවා කරගන්නද මොනවා කරන්නද? වෙන කිසියම් හෝ හවුහරණක් නැහැ. කරපු කියපු දෙයට අනුකූලව ගති නිමිති උප්පත්තියකට ඒකාන්තයෙන් යනවාමයි. කවදාවත් මෙතනින් පහළට ගියොත් නම් එන්ටෙන්න පහළට යනවා හැර මේකෙන් උඩට යන්න බෑ. මේකෙන් උඩට එන්නේ නැහැ. මේකෙන් උඩට ගන්නවා නම් මහා කල්ප කාලාන්තරයක් යන්න ඕනේ. ඒ වගේම මහා බුද්ධ ශූන්‍යයි බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. බුද්ධ කියන වචනයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. තව අවුරුදු 2000කින් 2500කින් පස්සේ ওই ඉෂුවරුන්ගේ එක එක නොඑක ආකාර තිබෙනව පාලන ක්‍රමවේද නතු වෙනවා හැර ආය කවදාකවත් මේ බුද්ධ කියන වචනයක් අපිට සමාජයට අහන්න පරිසරයක් උදා වෙන්නේ නැහැ. මේ දුර්ලභ මොහොතේ වැහැල්ලා මැල්ල යන්නා වූ ජීවිතයක් මොහොතක් අරගෙන මේ ඉන්නා වූ අපි මේ අවබෝධය කරගත්තේ නැත්නම් මේකෙන් ඇති වැඩක් නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි මහා විශේෂිත වන්නා මහා උසු පූජාවත් තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේලා මුල් කරලා මේ උතුම් මහා බුද්ධ භූමිය මුල් කරලා ඒ වගේ මේ හැමදෙනාමත් එක්ක මහා සහ සම්බන්ධ වෙලා අද බුදෑසන පටන් ඉදු කරගන්නට යෙදුණා. ඉතින් මේ උතුම් මහා සත්කඩුත් අපිට මේ භෞතිකව අපිට මේ ජීවත් වෙලා ඉන්න මේ මොහොතේ අපිට කරගන්න පුළුවන් උතුම් වන්නා වූ උත්තරීතර මහා ප්‍රසාද හිතින් ඉදු කරගන්න පුළුවන් මහා ගුඩ උපහාර පූජාවක්. ඉතින් මේ උපහාර මේ උතුම් මහා පූජාව සිදු කරගන්න කායිකත්වයක් මානසිකත්වයක් නැගෙන්නේ දුර්ලභ පිරිසකට. මේ බුද්ධ ගුණය තුල කටයුතු කරන්න පුළුවන් උතුම් පිරිසකට පමණයි. මොකද ඒ උදෙසා කටයුතු කරන මානසිකත්වයන් නගන්න පුළුවන් පිරිසකට විතරයි. මේ සත් කටයුත්ත මේ සිදු කරේ තනියම කරගන්නට නෙවෙයි. ඒ වගේ මේ යථාබෝධ දැන හිඳින අවබෝධ කරගත්තා පිරිසක් කෙනෙක් ඇතනම් එයා මේ සසර ඕගෙන් ඒකාන්තයෙන් තරණය කරනවාමයි. එයා මේ ලෝකේ සම්මා දිට්ඨියටපත් වුණා නම් යහ අවබෝධයෙන් මේ යථාබෝධ දැන හිඳින ගත්තා නම්
මේ සතර අපායේ මිදුණා නම්, එහෙම නැත්නම් මේ ලෝකේ පරිසම්පාන ධර්මතාවය දැනගත්තා නම්, මේ හේතුවල දහම් න්‍යාය දහම් පරයය අවබෝධ කරගත්තා නම්, ඔව් ඒකාන්තයෙන් මේ භව ගමන කෙලවර කරන මොහොතේ අවස්ථාවට එනවමයි. හැබැයි මේ භව ගමන තුල සැරිසරන අප්‍රමාණ මේ ශාසනික අතදරුවෝ ඉන්නවා. මේ ශාසනයේ තුල කටයුතු කරන්න පෙළඹෙන්නා මේ ශාසන අතදරුවන්ට සමහර වෙලාවට මේ ලෝකේ න අතරතුරේ අය වැඩිපුරම ක්‍රියාවදන් සිතුවිලි කරලා තියෙන රාග ద్వේෂ මෝහයෙන්, ලෝභ දේශ මෝහයෙන්. ඒ කරපු ක්‍රියාවදන් සිතුවිලි හින්දා ඒ අයට සමහර විට මේ මානසිකත්වයේ මේ ශක්තිය, පුණ්‍ය 이르දියක් තිබුණත් මේ පුණ්‍ය ශක්තිය ගොඩනගන්න, මේක මතු කරගන්න, මේකට පරිසරයක් හදාගන්න ක්‍රමයක් නැහැ. ඇයි? අර සියලු දේවලින් මේක වැහිලා තියෙන්නේ. මේ නිසා මේක වෙනස් කරගන්න, මේකට පරිසරය සකසන්න නම් මේ උදෙසා සාදුකාරයක් දෙන්න. මේ උදෙසා මහා ප්‍රසාදයක් පෙරදරි කරගන්න. එහෙම නැත්නම් මේ මහා සංසාර සැඩ පහරේ වැඩිපුරම ඉන්නේ මේ බෞද්ධ කියන මත්තමට එහා ගිය. එහෙම නැත්නම් මේ වෙනස් සත්‍යත්ව අරමුණු කරගන්නා පිරිසක්. ඉතින් මේ සත්‍යත්වයේ අර ඉන්නා වූ ඒ පිරිසට මේ සත්‍යත්වයෙන් අත්මිදෙන්න, ඒ උදෙසා මහා ප්‍රත්‍ය පරිසරයේ සැකසෙන්න හේතු වාසනා වෙන්න කියලා මහා අදිෂ්ඨානයන් තබලා තමයි උතුම් මහා ඖෂධ පූජාවන්, ඒ දිව්‍ය බ්‍රහ්ම තැන්පතන් සියලු දෙනාටමත් ඊයේ හවස මහා එලි පූජාව සිදු කළ අදිෂ්ඨාන කරලා ලෝක සත්‍යයන් මහා පරිසරයක් උදා වෙන්න කියලා මේ මහා සත්භාවයෙන් යුතුව කටයුතු කරගන්න යෙදුනේ. තේරාපදාන වල සඳහන් වෙනවා කොයි ආකාරයකින්ද යන මඟ ඵල පූර්ණ කරන්න පරිසරයක් හදාගත්තේ. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා කොයි ආකාරයකින්ද උන්වහන්සේලා මහා සිත යහපත ශාන්ති උදා කරවුවේ. අපිට යහ ගුණ දෙයක් ලැබුණොත්, අපිට ගුණවත් දෙයක් ලැබුණොත්, අපිට නිදහස් වෙන දෙයක් ලැබුණොත්, අපිට ප්‍රසාදේ පෙරදරි වෙන දෙයක් ලැබුණොත්, තව කෙනෙකුට යහපත සිතක් ශාන්තියක් උදා වෙන දෙයක් ලැබුණොත්, අපේ ගුණයක් තියෙනවා තව කෙනෙකුට මේ මහා ගුණ දෙයක් ලබා දෙන්න, යහ ගුණ දෙයක් පතුරලා දෙන්න, යහ ගුණයක නැඹුරු කරන්නට, මහා පරිසරයක් උදා කරවන්නට. ඒවන් උතුම් මහා සත් මෙහෙවරක් අදිෂ්ඨානයක් දියත් කරලා තමයි මේ උතුම් මහා ඖෂධ පූජාවන් මේ උතුම් මහා බුද්ධ භූමිය මුල් කරලා සිදු කර ගන්නට යෙදුනේ. මේ උතුම් මහා ඖෂධ පූජාවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මුල් කරලා ඒ පූජා කරනකොට මහා සංසාර භව රෝගෙන්, මේ සංසාර භව ගින්නෙන්, මේ මහා දුක් ගින්නෙන් අත් මිදෙන්න ඒ උතුම් මහා ශ්‍රී සදහම් ඖෂධ මතු කරලා දුන්න ගුණයන් සිහි කරලා මහා ඖෂධ ගුණයන්ට ඒ වගේම උපහාර පූජාවක් විදියට තමයි මේ සියලු ආකාරයේ මහා පූජාවන් තබන්නේ පුදන්නේ. මේ මුල් වෙන්නේ මොකද්ද? විත රාගී ගුණයමයි, විත දෝෂී ගුණයමයි, විත මෝහී ගුණයමයි. ඒ සිදු කෙරෙන්නේ කාය කර්මයමයි, මනෝ කර්මයන්, වචී කර්මයන්, අලෝභ සමෝහිතින් යුතුවයි. නිවනටයි අස්සද්දන්ට මේ උත්සාහ කරන්නේ. නිවන උදෙසාමයි මේ උදෙසා ප්‍රත්‍ය පරිසරයන් සැකසෙන්න පරිසරයක් උදා කරවන්නේ. ඉතින් මෙවැනි මහා ප්‍රත්‍ය පරිසරයේ මහා ගුණය තුල පීඨනකොට ඒ වගේම අනෙකුත් තියෙනා වසනික ස්වභාවය ආදී නැත්නම් දේවල් තියෙනවා නම් මේ භෞතික කායිකත්වයට මේක වෙනස් වෙන්න පරිසරයන් සැකසෙනවා. මේක වෙනස් වෙන්න පරිසරයන් සැකසෙනවා. හරියට කැලේ ඉන්න මහ ඇතාගේ අඩිය තුලට ඒ කැලේ ඉන්න සියලු සත්තුන්ගේ අඩි ඇතුලේ තියෙන්නේ. මහ ඇතාගේ මහ ඇත් අඩිය තුල තමයි ඕනම සතෙක්ගේ කැලේ ඉන්න සත්තුන්ගේ අඩි කකුල් තියෙන්නේ. මේ වගේම තමයි මේ බුද්ධ ශාසනයේ මහ ගුණස්කන්ධය මුල් කරලා ඒ විතරාගේ විද්දෝසි විතමෝයි ගුණ කඳට කරන මහ ගුණ උපහාර ප්‍රසාදිත කොයිතරම් බලවත්ද කියනවා නම් මේකේ නැගෙන්නා මේ ශක්තිය තුල ඒකාන්ත අපි අරමුණු කරන්නේ, අදිෂ්ඨාන කරන්නේ මේ භව රෝගෙන් නිට්ටාවට සුව වෙන්න, කායික නිරෝගී සුවපත් භාවය ලැබෙන්න කියලා. මේ කායික නිරෝගී සුවපත් භාවය මේ භව රෝගී නිට්ටාවට සුව වෙන්නමයි කියලා. ඒ අදිෂ්ඨානයේ උදෙසාමයි මුල් කළා පෙරදරි කරලා මේ උතුම් මහ පූජාවන් සිදු කරන්නේ. ඉතින් හැබැයි මේ උදෙසා කටයුතු කරන්න අපකපෙන්න අතහිත දෙන්න ප්‍රත්‍ය පරිසරයන් සැකසෙන්නා වූ සියලු දෙනාට ඒ මහා අදිෂ්ඨානයේ වගේම ඒ මහා භව රෝගයේ නිදහස් වෙන පරිසරය උදා වෙන්න ඒකාන්ත පරිසරයන් උදා වෙනා වගේම මීට මෙහා තියෙන මේ කායිකත්වයට එන අසනීප ස්වභාවයන් ඔය 89ක් රෝගණවනවා ගියා දිසුණා කසුදාදි කුඩ ඇත්තා මේ සියලු දේවල් වලට පරිසරයන් සැකසෙනවා. එහෙම නැත්නම් ඒ වයින් නිරෝගී වෙන්න පරිසරයන් සැකසෙනවා කියන එක අර මහා ඇත්තඩිය තුල අස්සේ තියෙන අනික් පොඩි පොඩි අඩි වගේ තමයි. මහා ඇත්තඩිය අස්සද්දනකොට අනික් ඒවා භෞතිකව බොහොමයක් සිද්ධ වෙනවා. ඒ කොහොමද? ඊට අනුකූලව නගන ශක්තියට අනුකූලව, ඊට අනුකූලව නගන ප්‍රසාද හිතට අනුකූලව යම්තා කසනින්ප ස්වභාව ආදී නැත්තා යම්තා දෙයක් ඇතනම් ඊට මෙහා තිබෙන්නා වූ සියලු දේවල් ටික ඒ වගේම බොහෝ දුරට ප්‍රත්‍ය පරිසරයන් සැකසීලා තියෙනවා. සමහර වෙලාවට මේ අසනීප කර්ම යෝග කර්ම ශක්තියින් තියෙනවා. අපි අදින් කරපු ක්‍රියාව දැන් සිතුවේ හින්දා විපාක ශක්තියන අනුකූල දේවල් තියෙනවා. මේ දේවල් වෙනස් කරන්න නම් අපි අර මහ පිංකෙත විතරාග වීදෝසි වීත මොහි ගුණ සිහි කරලා අලෝභදේ සමෝහිත පෙරදරි කරලා ඒ අපිට මහ ගුණ ශක්තියක් විහිදෙනකොට යම් පාපාන්ධකාර දෝසාන්කාර සියලු ආකාරයෙන් තුනී වෙනස් වෙලා නිදහස් වෙලා අපිට මහා නිදහස් පරිසරයක් සැකසෙන්න ඒ වගේම පරිසරයන් උදා වෙනවා. සමහර වෙලාවට ඒ අසනීප ස්වභාවයන් දුරු වෙලා නිදහස් වෙන්න පරිසරයන් සැකසෙනවා. ඉතින් මේක සියලු ආකාරයෙන් මුල්ුනේ මේ යුගයේ මේ කාලේ මේ ලෝකේ වටාම මිලක් දෙන්න වගේම මේ ලෝකේ වටාම මුල් කරගෙන ඒ වගේ යම්තාකේ කොරෝනා වන්නා වේ අසනීප ස්වභාවයක් එහෙම නැත්නම් වෛරස් ස්වභාවයක් ඒ වගේ මුල් කරගෙන ඒ වගේ මේ පවතිනවා.
මම හිතන්නේ මේක මහා ප්‍රයෝග විපත්තියක් මුල් කරලා හටගත්ත දෙයක් වෙන්න ඇති කියලා. බොහොමයක් දේවල් වෙන්නේ මේ ප්‍රයෝග විපත්ති මුල් කරලාමයි. මේ ලෝකෙට හිංගි හිංසා අපවාද උපවාද කරන්නට. එහෙම නැත්නම් මේ ලෝකයේ කෙනෙකුට එහෙම නැතිනම් කෙනෙකුට සතෙකුට දෙයකට ඒ වගේ අයහපතක් කරන අදහසක් පෙරදරි කරනකොට ද්වේෂ හිතකින් පටන් ගන්න තැනකින් හෝ වේවා අයහපත් හිතක් පෙරදරි කරන එහෙම නැත්නම් දස කුසල් කරන්නට මේ ලෞකික දහම තුල උපරිම මට්ටම එහෙම නැත්නම් ඒ සිඳලා ඒ උදෙසා කටයුතු කරන දස කුසල් කරන්නට කරවන්න අනුබල දෙන්න ඒ උදෙසා කටයුතු කරන එහෙම නැත්නම් එවැනි අයහපත් සිතුවිලි ක්‍රියාවද මානසිකත්වයට නැගෙනකොටම අපේ තියෙන හදවතේ තියෙන මහ ගුණ හිත අපේ හදවතේ තියෙන මහ ලයාන්විත භාවය අපේ එහෙම නැත්නම් මේ ලේය කියන්නේ ලයාන්විත භාවය. ඒ ලයාන්විත භාවය හදවත් තුල දරන්න ඕනේ තියෙන්න ඕනේ. සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ කඳ අපේ හදවත තුල දරනවා නම් උන්වහන්සේගේ ශ්‍රී සදහම අපේ හදවත තුල තියෙනවා නම් පවතිනවා නම් අපෙන් විහිදෙන්නේ මහ සුචිත ගුණ සුවඳමයි. කෙනෙකුට යහපතසේ සාන්තියමයි. කෙනෙකුට හිංගි හිංසා අපවාද උපවාද කරන අදහසක් මානසිකත්වය සිටවිල්ල මාත්‍රයක් ඒ මානසිකත්වයට නැගෙන්නේ නැහැ. නගන්නේ මහා සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් කරන්නා වූ මහා ගුණ හිතමයි. එවන් උතුම් මහා මානසිකත්වයන් නගන්ට නම් ඒ හදවත තුල දැරෙන්න නැගෙන්න ඕනේ. ඒ මහා ගුණධමයක් ඒ ගුණධම යම් ආකාරයකින් ඒ ලෞකිකත්වයේ තුල තිබ උපරිමේ මහා ගුණධම විනාශ කිරීම හේතුවෙන් ඒ මහා ගුණධම නැති කිරීම හේතුවෙන් මේ ලෝකෙට එක්තරා වූ මහා නොගැලපෙන ශක්ති කදම්බ මේ ලෝකෙට විහිදුවීම හේතුවෙන් විපාකයන් එහෙම නැත්නම් ප්‍රයෝග සම්පatti වශයෙන් ලෝකෙට විහිදුවන්ට යෙදුන ඒ දේවල් මහා ක්‍රූර ගති කුරිරු ගති එක් කරලා ඒ වගේම කෙනෙකුට අයහපත සිද වෙන විදිහට ක්‍රියාවදන් සිතිරි නඟලා කරපු දේවල් වපුරපු දේවල් සමහර වෙලාවට අපි කරා ඇදිලා එනවා. ඒ වපුරව වැපිරිල්ල හේතුඵලයක් විදිහට ඒ පරිසරයන් තියෙනවා නම් පරිසරයන් ඇදුනා නම් ඒ පරිසරයට අනුකූලව සමානතරයක් සැකසුනොත් එහෙම ඒ සමානතර ගතියට අනුකූලව සමහරලා අපේ මානසිකත්වයට ඇදිලා එනවා. එහෙම ඇදිලා ආවොත් එහෙම අපේ මානසිකත්වයේ තුල ඒ කර්ම බීජ එහෙම නැතිනම් ඒ එන්නා වූ විස බීජ වේවා ඒ ගති සමානතර අපේ මානසිකත්වයේ තුල පළපදියම් වෙන්න ඕනේ. මානසිකත්වය අපි තුල පිහිටනවා නම් ඒ මානසිකත්වයට අපි තුල පෙරදරි වෙනවා නම් එහෙමනම් මොකද වෙන්නේ? මේක පළපදියම් වෙලා මේ අසනීප ස්වභාවයන් ආදී වෙනස් කරන්න පුළුවන්. ගිය කාලය තුල මම දැක්කා එක්තරා අවස්ථාවක මම හිතන්නේ ඒක ගුලක් අස්සේ හිර වෙලා හිටපු තායිලන්තය වගේ රටක එක්තරා පොඩි ෆුට්බෝල් ටීම් එකක පොඩි ළමයි ටිකක් නාන්නද කොහෙද ගිහිල්ලා මොකක් හරි ගුලක් අස්සක හිර වෙලා දවස් 10ක් බේර ගන්නකම් මේක දෙපැත්තෙන් වතුර පිරීලා දවස් 10ක් මේ අය බේර ගන්නකම් මේකෙන් මෙයාලා එළියට ගන්න බෑ. ඉතින් මේ අය බේර ගන්නකම් මේ දවස් 10 ඇතුළත මේ රැකුණ ක්‍රමවේදය පිළිබඳව යාලා සඳහනක් කරනවා. ඒක හිටපු ඒ ටීචර් එහෙම නැත්නම් ඒක කරපු ඒක සම්බන්ධ කරපු කෙනත් මේක ඇතුලේ ඉඳලා මෙයාලා මේ පොඩි අයට පුරුදු කරලා තියෙනවා භාවනාව. මේ අයට භාවනාව කියන උදෙසායි කටයුතු කරන්න පරිසරය යට හදලා දීලා තියෙනවා. ඉතින් මේ භාවනාව කිරීම හේතුවෙන් මේ ප්‍රතිශක්තිකරණය නැගෙන විදිහ මේ අයට ඒ දවස් 7ක් හිටපු මේකයි මලානික වෙනවා. ඊටු දවස් 4 දවස් 14 වෙනකොට මැරිලාම යනවා කොහොමවත්. දවස් 10ක් ජීවත් වෙන්න ඕනේ කායිකත්වයේ තුර ශක්තිය නගන්න මේ භාවනාව උපනිශ්‍රිය වුණා. මේ භාවනාව මහා ශක්තියක් වුණා. එහෙමනම් අපිට මේ උදෙසා කටයුතු කරගන්න නම් අපිට ප්‍රත්‍ය පරිසර අපේ මානසිකත්වයේ තුර හදා ගන්න නම් කල යුත්තේ මොකද්ද? මේ භාවනාව අපි තුල ප්‍රගුණ කරගන්න ඕනේ. මේ භවයේ නැසන වැඩපිළිවෙල අපි තුල දියත් කරගන්න ඕනේ. මේ සියලු ආකාරයෙන් කරන්නේ මේ සංසාර භව රෝගෙන් අත්මිදෙන්න ඒකාන්තම් ප්‍රත්‍ය පරිසරයේ සැකසෙන්න ඒ උදෙසා අපිට මොනවා හරි කරදරයන් බාධකයන් ඇත්නම් ඒ සියල්ල නිරුද්ධ වෙන්න ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද මහා ශ්‍රී සදහම් ගුණකඳ උන්වහන්සේ බේසජ්ජ කාණ්ඩයේ බුදු මහා සංඝරුවන්ට විග්‍රහ කරලා තියෙනවා. බෙහෙත් හේත් ගැන විග්‍රහ කරලා තියෙනවා. මේ ලෝකේ තත්ත්වයරින් දන්නවා. ඒ සියලු ආකාරයෙන් යුතුව මහා සෙතක් සාන්තියක් උදා කරපු ගුණ සිහි කරලා ඒ උදෙසා මහා උපහාර පූජාවක්. ඉතින් අපි නොඅඩු ආකාරයෙන් උදෑසන පටන් සිදු කරගන්න යෙදුන දහවල් භාගෙත් නොඅඩු ආකාරයෙන් ඒ උතුම් මහා පූජාවන් සිදු කරනවා. ඒවන් විශේෂයෙන් සිහි කරගන්න ඕනේ මේ උතුම් මහා බුද්ධ භූමිය මේ ආකාරයෙන් ගොඩ නැගිලා. ඒවන් අපිට මේ මහා ශ්‍රී සදහමක් මේ ලෝකයේ ඇත්ත ස්වභාවයක් දැන හැඳින ගන්න පරිසරයක් උදා වුණා නම් මේ උතුම් මහා බුද්ධ භූමියක් ගොඩ නැගෙන්න වගේම ඒ වගේම යම්තාක් උතුම් මහා පාරමිතා ගුණ ගමනක් පැමිණිලා ඒ වගේ යම්තාක් මහා ගුණ ගමනකින් යුතුව උතුම් මහා ශ්‍රී සද්ධර්ම රත්නේ සමහර වැහිච්ච තැන් ඇරලා මතු කරලා දීලා මේක ඕනෑම කෙනෙකුට දරන්න පුළුවන් වෙන්න ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න මහා සරලව විග්‍රහ කළ විස්තර කරලා
ඒ වගේ මේකෙන් නිවෙන්න සැනසෙන්න රාගක්ෂය වෙන්න දේශක්ෂය වෙන්න මෝහක්ෂය කරගන්න දස අකුසලයන්ගෙන් තොරව කටයුතු කරගන්න ඒ වගේ කෙනෙකුට හිංගි හිංසා අපවාද උපවාද නොකර ඒ වගේ නිදහස් මානසිකත්වය තුළ කටයුතු කරගන්න කෙනෙකුට සිතක් සාන්තියක් යහපතක් කරන්න ඒ වගේ යන්තා මේ ලෝකෙට වැරෙන් ඇදිලා සිටින වැරදි ගති වලින් ඈත් වෙලා නිදහස් කරන්න මේ ලෝකේ යථාබෝධය දකින්න ජීවිතයේ ඇත්ත පෙන්වන්නට ඒ වගේ මහා පටිච්චසමුප්පාද ධර්මතාවය මේ හේතුඵල ධම්ම න්‍යාය ඒ වගේ යම්තා මේ භව චක්‍රයෙන් අත් මිදෙන්න මහා යහගුණේ මතු කරලා දුන්න ඒ වගේ මේ තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී සදහමේ ඒ වගේ යම්තා මතු කර ඒ සදහම ඒ වගේ නැවත වතාවක් තිබුණා වූ ඒ යථා අවබෝධය හරියාකාර ප්‍රත්‍යක්ෂ කරන්න මේ යුගයේ අපිට පහළ වුණා වූ අපේ නායක මාහිමිපාණන් වහන්සේ මහා තෙරුන් වහන්සේ ඒ වහර කබේ රත්න අලංකාර ඒ මහා තෙරුන් වහන්සේගේ ඒ අපරිත මහා ගුණස්කන්ධයෙන් අනුවන පූර්ණ ඒ වගේ මේ යම්තා කුතුම් මහා ශ්‍රී දේශනාවන් ඒවා අපිට මේ අවබෝධය කරගන්න හේතු ප්‍රතිපහසුකම් සැලසුණා. අද ලක් දෙරණ වගේම ලෝකේ වට කරගෙන අනන්ත සියලු ලෝක සත්‍යයන්ට මහා සිතක් සාන්තියක් ඒ වගේම බොහෝ පිරිසක් මොහොතින් නිවි නිවි සැනසෙන්න අවශ්‍ය මහා පරිසරයක් උදා වෙන්න සැනසුණා. ඉතින් මේ මහා භව රෝගයෙන් අත් මිදෙන්න මේ මහා පරිසරය සකසලා දුන්නා වගේම උන්වහන්සේගේ විශේෂ වන්නා ධර්ම ප්‍රදාංච ඥානය ආදුරෙත්තා වූ යම්තාක් ඒ කර්ම විශේෂ ධර්ම විශේෂ පිළිබඳව උන්වහන්සේගේ අභිඥා ශක්තියට අනුකූල ගෝචරුණ විදිහට මේක පිළිබඳව මහා විග්‍රහයන් විස්තරයන් කරලා මේක පිළිබඳව පුදුමාකාර විදිහට මහා සිත යහපත් පරිසරයන් උදා කරලා දුන්නා. උන්වහන්සේ භෞතික වශයෙන් මේ කයට අවශ්‍ය බෙහෙත් හේතු වර්ගද මතු කරලා දුන්නා. ඉතින් උන්වහන්සේ විසින් මේ ලෝක සත්වයන්ට ඒ වගේ නිදුක් රෝගී සුවපත් භාවයට මහා දයානුකම්පාවෙන් යුතුව මතු කරලා දුන්නා වේ බෙහෙත් හේත ආදුර ඇත්තම මේ සියල්ල එක් රැස් කරලා මා විශේෂිත වන්නා උතුම් මහා පූජාවක් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා භව රෝගයෙන් නිට්ටාවට සුව කරගන්න මහා ශ්‍රී සදහම දුන්න මතු කර දුන්න ගුණයන් සිහි කරලා ඒ වගේ මේ මහා ගුණයන්ට ගරුගුණ හිතින් යුතුව අපිට කළ හැකි මහා උපහාර පූජාවක් වශයෙන් ඒ උතුම් මහා භෞතික වශයෙන් කෙරෙන්නා වූ උතුම් මහා ඖෂධ මහා පූජාවන් මේ උතුම් මහා බුද්ධ භෝවයේ මුල් කරලා සිදු කරලා වගේම ඒ වගේ යම්තා මේ කොරෝනා ආදුරත්තා යම්තා අසනීප ස්වභාවයේ ඒ ව්‍යසනකාරී ස්වභාවයෙන් ඇත්තා වූ යම්තාකේ පරිසරයන් ඇතනම් ඒ උදෙසා අපිට අධ්‍යාත්මික වශයෙන් විහිදුවන්න පුළුවන් පතුරවන්න පුළුවන් ඒ අධ්‍යාත්මික වශයෙන් කරන්න පුළුවන් රැකවරණයක් විදිහට ඒ උදෙසා මහා ගුණ කඳ සිහි කරලා මුල් කරලා අනන්ත ආශිර්වාද කරලා රැකවරණයක් කර ගැනීම මහා අභිලාෂයෙන් යුතුව ඒ සත්භාවයෙන් යුතුව කෙරෙන්නා වූ සත් කටයුත්තකට තමයි ඒ වගේම සැදී පැහැදිලි සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් කර්ම ශක්ති කර්ම යෝග උරුමයි කරුමයි ඒකාන්තයි. ඉතින් කොයි වෙලේ හෝ හටගත්තා නම් මේකයි වැහැල්ලා වෙනිසලා යන එක ඒකාන්තම ස්වභාවය. හැබැයි මේ ප්‍රයෝග සම්පත්තිය යොදාගෙන මේකෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේදය තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම යම්තාකේ මහා ප්‍රයෝග සම්පatti යොදාගෙන මේ කයේ සුවවීම මේ කයේ නිරෝගී භාවය මේ කයේ නිදහස් භාවය අපිට ඕනේ ඇත්තට මේ කය නිරුද්ධ කරගන්න. අපි මේ කාලේ අහන්න හම්බෙන වචනයක් තමයි නිරෝධායතනය. අපි ආයතන කර කර ඉන්නේ. ඇහැ නිකන් තියෙන්නේ ඇහෙන් ආයතන කරනවා, රූප වලනවා ගන්නවා. මේකෙන් ඒකේ ඒ පරිසම්පන්න කර්ම ශක්ති කර්ම යෝග ඇති කරගෙන අති කම්ම බව උප්පත්ති වල ශක්තිය හදනවා. ඇහෙන් කර්ම ශක්තිය මතු කර ගන්නවා. හොඳ විදියට හෝ වේවා, බලු විදියට හෝ වේවා, සත්ත්වයේ වේවා, ගති නිමිති අනුකූලව නිරේ ප්‍රේත අසුර ගති ආදුරැත්තා වූ වේවා, දේව මනුස්ස ගති වේවා. මොකක් හරි ඇහෙන් ආයතන කරනවා. ඒ වගේම තමයි කනෙන් ආයතන කරනවා. කන තියන්නේ නැතුව ඒ වගේම ගාන ආයතන ඇති කර ගන්නවා. ඒ වගේම තමයි ගන්ධ සුවඳෙන් යුතු ආයතන කරනවා මේක තියන්නේ නැතුව. ඉගිව්හා ආයතන කරනවා. ශරීරයෙන් අපි ආයතන පවත්වන ස්පර්ශය. මෙන්න මේ ආයතනයන් තුල එහෙම නැත්නම් මේ ආයතන ටික අපි නිරෝධය කරන්න ඕනේ නිරෝධ ආයතනයට. එහෙම නැතිනම් මේ කාලේ තුර හරි ප්‍රසිද්ධ වචනයක්, හරි දහම් ගැඹුරක් අර්ථයක් තියෙන වචනයක් කොහොම හරි වේවා මේක සමාජගත වීමත් අපිට මහ වටිනකමක්. මොකද මේ ආයතන ටික නිරෝධ කරන නිරෝධ ආයතන බවට පත් කර ගන්න ඕනේ. ඉතින් මේ නිරෝධ ආයතනය කර ගන්නට නම් මේ භව චක්‍රය අපි නිරෝධ ආයතනය කර ගන්න ඕනේ. මේ භව ගමනයි නිරෝධය කර ගන්න ඕනේ. අපි කරන්නේ මේක රෝධ කරන එක. මේක රෝධය මේක මේ රවුම් ගහන එක. මේ රවුම් ගහන එක එහෙම නැත්නම් මේ භව චක්‍රය නිදහස් කරගෙන නිරෝධ කරන එක. එහෙම නැත්නම් මේ නිරෝධ ආයතන එක අපි ආයතනට නිරෝධ කරන් නිරුද්ධ කරලා මෙතන නිදහස් වෙන වැඩපිළිවෙලට අපි මානසිකත්වය ඇති කරගන්න මහා ප්‍රත්‍ය පරිසරයක් උදා වෙන මහා අභිලාෂයේ පෙරදැරි කරලා ඉති විශේෂිත වන්නා මහා උතුම් ඖෂධ මහා ඔසු පූජාවන් ඒ වගේම යම්තා මේ සංසාර භව චක්‍රයෙන් අත් මිදෙන්න ඒ වගේම කායික මානසික දුක් රෝගී සුවපත් භාවය ලැබෙන්න හේතු ප්‍රත්‍ය පහසුකම් සැලසෙන්න කියලා මහා අදිෂ්ඨාණයෙන් යුතුවයි මේ උතුම් මහා බුද්ධ භූමිය මුල් කරගෙන අද උදෑසන පටන් දවල් භාගයේ ඒ වගේම සවස් භාගයේ ආදුරැත්තා වූ ඒ වගේ මහා සත්ගුණ භාවයෙන් යුතුව ඒ වගේ මේ සියලු දෙනාමත් ඇතුළු ඒ වගේ යම්තා ගෙවල් වල ඉඳලා මහා පිරිසක්
ඒ වගේ රටවල් වල ඉන්න බොහෝ පිරිසක් මේ අනුකූල සමගාමීව සමීපව මේ උදෙසා සැදී පැහැදිලි සහ සම්බන්ධ වෙනවා. හැම දිනාටම කායික මානසික දුක් රෝගී සුවපත් භාවය ලැබේවා. මහා චිර ජීවන උදා වෙත්වා. උතුම් අරියට මඟ පූර්ණ කරන හේතුකාරණ නැගෙන මේ මහා භව චක්‍රයෙන් අත්මිදෙන්න. ඒ වගේ යම් තාක් මේ අපි ආයතන කරන්නා වූ මේ ආයතන නිරුද්ධ කළ නිරෝධ ආයතන කරගන්න අපි මානසිකත්වයේ පෙළඹෙන්න ඒ උදෙසා මේ ධහම අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටෙන්න වටහා ගන්න ප්‍රත්‍ය අවබෝධ කරගන්න සියලු ආකාරයෙන් ත්‍රිවිධ රත්නේ මහා රැකවන ආශිර්වාද උදා වෙත්වා. තුන් මහා ගණන්තාසු රැකවන නැගිලා 89ක් රෝග නොවේවා. 99ක් ව්‍යාධි නොවේවා. 280ක් අහලකටපත් නොවෙන්න. ත්‍රිවිධ රත්නේ අපිට මහා ගුණාශිර්වාද ගුණ බලයන් එකසේම හේතු වාසනාව වෙත්වා. හේතු වාසනාව වෙත්වා. හේතු වාසනාව පහල කෙරෙත්වා. සුවපත් වේවා යහපතක් වේවා. උතුම් මහා ඖෂධ පූජාවන්ට හැමදෙනාමත් එක්ක සැදී පැහැදිලි සහ සම්බන්ධ වෙලා ඒ උතුම් යහගුණයේ සියලු ලෝක සත්‍යයන්ට විහිදුවන්න බලාපොරොත්තු වෙන සත්ගුණ භාවයෙන් යුතු ඒ උතුම් මහා සත් කටයුතු පෙරදැරිව සහ සම්බන්ධ වෙන්න හැමදෙනාටමත් එක්කසේ හේතු වාසනාව වෙත්වා. සුවපත් වේවා. මෙසේ මේ ආකාරයට සිදු කරගන්නට යෙදුනා වූ ගුණ උපහාර පූජාවන්, ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන් ආදී කොට ඇත්තා වූ පුණ්‍ය කුසල සම්භාරයන් මෙන්ම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද බල මහිමයන් අප සෑම සියලු දෙනාටද යටින් අවීතියේ පටන් උඩින් භාග්‍රය දක්වා වෙසෙන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී සියලු ලෝක සියලු සත්වයන්ටම ආයු, වර්ණ, සැප, බල, පටිභාන නුවණ ලැබී ධර්ම අවබෝධය, ධර්ම ඥානය පූර්ණය වී උතුම් නිවනින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා. හේතු වාසනා වේවා. හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා.